ජාතික ආදායම් සමීකරණ. ඒක යටතේ පොඩි අපි එදා අර අන්තිමට කතා කරපු ටිකට එහා පැත්තේ තව ටිකක් තියෙනවා. ඒක මම බලා ගන්න කිව්වා. අපි මෙතනින් ඉඳන් යන්. right. මේ ටික අපි ඉගෙන ගමු ISLM වලට යන්න ඉස්සෙල්ලා. ඔයාලා මේවත් A level වලට දන්න ටිකක්. නමුත් නැවත වතාවක් අපි කතා කරන්න ඕනේ ජාතික ආදායම් සමතුලිතය ගැන කතා කරනකොට ඔයාලා සමීකරණය හොඳටම දන්නවා y සමානයි t ධන i ධන e ධන x ඍණ m කියලා. ඇයි එහෙම කියන්නේ? ආර්ථික විද්‍යාව ඉගෙනගෙන A level වලට අපි මේ වියදම් සමීකරණය ඕන තරම්ම කතා කරා. ජාතික ආදායම වියදම ගැන අර උත්සාහකාර ප්‍රවාහය ගැන කතා කරනකොට ආදායමට වියදම සමානයි කියලා. මේක දන්න දෙයක්. ඒක නෙමෙයි මම කතා කරන්නේ. ප්‍රායෝගික කරුණු ටිකක් ගැන අද සාකච්ඡා කරන්නේ මේකින්ම ගත්තේ. දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා ජාතික ආදායම සමාන වෙන්නේ පරිභෝජන වියදම්, ආයෝජන වියදම්, රාජ්‍ය වියදම් සහ සුද්ධ අපනයන. අපනයන වලින් ආනයන අඩු කරපුවම ලැබෙන අගය. මේක දෙපැත්තෙන්ම අපි බහු අඩු කරමු. y ඍණ td සමානයි c ධන i ධන e ඍණ td ධන x ඍණ m කරොත් right. දැන් y ඍණ td කියන්නේ මොකක්ද? ඔයාලා දන්නවා yd. ඒක දන්නේ නැති අය ඉන්නවද දන්නේ නැහැ. y කියන්නේ ආදායම, td කියලා කියන්නේ බදු. එතකොට ආදායමෙන් බදු අඩු කරපුවාම එන්නේ වැය කළ හැකි ආදායම. වැය කළ හැකි ආදායම. right. එහෙනම් වැය කළ හැකි ආදායම එනවා මේ පැත්ත. මේ පැත්තෙන් අඩු කරපුවාම t ධන i ධන e ඍණ t ධන x ඍණ m කියලා. හැබැයි c ඍණ i කියන්නේ මොකක්ද? මේවා සුළු කරන්න ඕනේ නැහැ. ඔයාලා පුදු වෙන්න ඕනේ නැහැ. c ඍණ i කියන්නේ කාට හරි කියන්න පුළුවන්. ඒ කියන්නේ පරිභෝජනය අඩු කිරීම ආයෝජන. මොකක්ද ඉන්නේ? ඔයාලා දන්න දෙයක්. අකුර කියන්නද බලන්න. මොකක්ද ඉන්නේ c ඍණ i වල? c ඍණ i කියලා කියන්නේ s. sorry. c ඍණ i නෙමෙයි. c ඍණ i නෙමෙයි. ඒක sorry. මේක මෙහාට. y e ඍණ c සමානයි i ධන e ඍණ t ධන x ඍණ a. එතන ආපුවම වෙලාවට වැඩි කරන්න කිව්වම මුලින් කතා. අනේ y ඍණ c කියලා කියන්නේ ඒ කියන්නේ ආදායමෙන් පරිභෝජනය. ආදායම තියෙනවා 1000ක්. පරිභෝජනය තියෙනවා 500ක්. ඒ කියන්නේ අපි c එහෙනම් y වලින් c අඩු කරපුවාම 1000න් 500ක් අඩු කරපුවාම වෙනවා 500ක්. මේ 500 කියන්නේ මොකක්ද? සරල ආවෘත ආර්ථිකය. එහෙම නැත්නම් ඔයාලා ගෙදර නම් මේ 500 කියන්නේ මොකක්ද? ලියලා ඉවරයි නෝ. ඉතුරු නේ. ඉතුරු. එහෙනම් y ඍණ c වලින් එන්නේ ඉතුරු. එහෙනම් මේ කියලා කියන්නේ ඉතුරු. එහෙනම් ඉතුරුන් සමානයි i ධන e ඍණ t ධන x ඍණ q. මේක තවත් සුළු කරපුවාම අපිට e ඍණ t මෙහාට ගිහින් e ඍණ t සමානයි s ඍණ i ධන x ඍණ q. එන්න මේක එනවා. ඒක වෙනව නේද?
හරි දුරු කිරීම කොහොමද ආවේ කියන එක ඕනේ මේක අපි කතා කරන්න ගත්තේ සාර්වත්‍රික විද්‍යාව ටිකක් තියෙන කතා කරන්නනේ ඒ නිසා දැන් අවසානයේට ආවේ e ඍණ t සමානයි s ඍණ i ධන x ඍණ m කියලා. පාඩම මැජික් පටන් ගන්න අපි අනිත් පාඩම පටන් ගන්නවා දැන් මම මේ පොඩි කාරණයක් කියලා දෙන්න ඕනේ හිතගන්න. කාටහරි කියන්න පුළුවන් g ඍණ t කියන්නේ මොකක්ද? g කියන්නේ රජයේ වියදම. මේ කියන්නේ බදු. s කියන්නේ ඉතුරු. i කියන්නේ ආයෝජන. x කියන්නේ අපනයන. m කියන්නේ ආනයන. ඒක ගන්න. එහෙනම් මට කියන්න මේ g ඍණ t කියන්නේ මොකක්ද? වාගේ වියදම තියෙනවා ආදායම තියෙනවා. මොකක්ද ඒ කියලා කියන්නේ? ආදායමෙන් වියදම හෝ වියදමෙන් ආදායම එකමක් නැහැ. මේ කියලා කියන්නේ අයවැය ටික. වයි ගෙදරත් එහෙමයි. වියදම තියෙනවා 1000ක් ආදායම 100. එහෙනම් වියදම 900. වියදම වැඩි. අයවැය හිගියා. වැඩි හෝ අඩු වෙන්න පුළුවන්. දාන දින වෙන්න පුළුවන්. මම කියන්නේ. මේකෙන් කියවෙන්නේ මොකක්ද? මම සම්බන්ධය ගැන අපි මේ කතා කරන්නේ නැහැ. s ඍණ i කියලා කියන්නේ ඉතුරු ආයෝජන පරතරය. මේ කියලා කියන්නේ x ඍණ m කියලා කියන්නේ ජංගම ගිණුම නෙමෙයි අත්තටම ජංගම ගිණුමේ වෙළඳ ගිණුමේ දේශය. මොකේද? POP balance of payment එකේ ඒ කියලා කියන්නේ ගෙවුම් ශේෂය. ගෙවුම් ශේෂයේ වෙළඳ ගිණුමේ ශේෂය තමයි මේ කියලා කියන්නේ. දැන් අපි මට කියන්න ඕන නැති මෙතන මෙහෙමයි. ඔයාලා දැන් ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන් හැටියට මුදුලේදී පත් වුණාන් පස්සේ ඒක ගැන තමයි මේ කතා කරන්න ඕනේ. මේවා ගැන නෙමෙයි. දැන් ඔයාලා ලියන්න එන්න පුළුවන් විදිහේ ප්‍රශ්න. අපි හිතමු ඔයාලා දැන් ප්‍රතිපත්ති තීරණය ගන්නකොට අයවැය හිගිය ඍණ අයවැය හිගයක් තියෙනවා. කියන්නේ හිග අයවැයක් තියෙනවා. හිග අයවැයක් තියෙන වෙලාවේදී ඉතුරු මුත් වැඩි ආයෝජන වලට වඩා. තේරුණා මම කියන එක ආර්ථිකයේ තියෙන්නේ ඔයාලා ගෙදර තියෙන්නේ ගෙදර ගැන හිතන්න බෑ මේ අපනයනම් සිටින්නේ. ගෙදර තියෙන්නේ ආදායමට වඩා වැඩි වියදම. අයවැය හිගයක් තියෙනවා. හරිද? ඒ කියලා කියන්නේ G වැඩි T. එයාසේ S වැඩි I. දැන් සමතුලිතයක් නැහැ. ඇයි? අයවැය හිගයක් තියෙනවා. අයවැය හිගයක් තියෙනකොට ඒක පුරවන විදිහ ඔයාලා දන්නවා. ඉගෙනගෙන තියෙනවා. නේද? අයවැය හිගයක් තියෙනකොට පුරවන විදිහ දන්නව නේද? දන්නවා කියනවා. හරි. මෙතන දැන් ඉතින් වැඩි. හැබැයි මේ අයවැය හිගය ඇති කරගන්න නම් ආයෝජන වියදම් වැඩි කරන්න ඕනේ. වැඩි කරලා දේශීය නිෂ්පාදනය වැඩි කරන්න. හැබැයි ඒක කරන්න බෑ දැන් ආයෝජන වලට වඩා ඉතුරු වැඩි. එහෙනම් ඒ වෙලාවේදී මෙන්න මේ විදේශ ප්‍රතිපත්තිය වෙන්න ඕන නැත්තේ මොකද? අපනයන ආදායම් වැඩි වෙන විදිහේ ප්‍රතිපත්තියක්. ඒ කියන්නේ ආනයන අපනයන සීමා දැමීම් ප්‍රාග්ධන ගිණුම සීමා දැමීම් නොකර ඒ තුලින් වැඩි ආදායමක් හොයාගෙන මේක සමනය කරගන්න ඕනේ. අවසාන වශයෙන් කෙටියෙන්ම කියන්න නැති මෙන්න මේ සමතුලිතය පවත්වා ගන්න නම් මේ එකක් අස්ථාවර වුණොත් මේ එකක් ඍණ වුණොත් එහෙම නැත්නම් ඍණාගයක් ගත්තොත් ඉගයක් තිබොත් ඒ දෙක
මේ හිගය පිරවෙන ආකාරයට තමයි මේ ප්‍රතිපත්ති දෙක සම්පාදනය කරන්න ඕන. ගෙදරදී හිමීට කල්පනා කරලා බලන්න. අයවැය හිගයක් තියෙනවා නම් ඉතුරුම වැඩි කරන ප්‍රතිපත්තියක් අපි ගන්න ඕන ආයෝජන වැඩි කරන එක. ආයෝජන වැඩි කරොත් දේශීය නිෂ්පාදනය වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩි වුණොත් නිෂ්පාදනය අලෙවි කරලා ආදායම වැඩි වෙනවා. එහෙම බලන්න. එහෙම නැත්නම් ඒ හදන නිෂ්පාදනය මත බදු ආය කරලා බදු ආදායම වැඩි කරගන්න පුළුවන්. ඒකෙන් අපි එහෙනම් ආයෝජන දිරිමත් කරන ක්‍රියාවලියකට යන්න ඕන. එහෙම නැත්නම් ආනයන සීමා කරලා අපනයන දිරිමත් කරන එකක්ද? එහෙම නැත්නම් අපනයන අධෛර්යමත් කරලා ආනයන ආදේශන කර්මාන්ත දේශීය ආර්ථිකය තුල ස්ථාපිත කිරීමේ ක්‍රමයක්ද අනුගමනය කරන්න ඕන නැති. අනිත් පැත්තෙන් මේක නැත්නම් මේ කොයි එක හරි අවස්ථාවක මේක අවස්ථාවක එස් විශාලයි අයි වුණොත් ඒ වෙලාවේදී මෙයයි ධන වෙන්න ඕනේ. මෙයා ඍණ වෙනවා නම් මේ දෙන්න ධන කරලා සමතුලිත කරන්න. එහෙම නැත්නම් මේ දෙන්නේ ඍණ වෙනවා නම් මෙයාගෙන් අනිවාර්යයෙන්ම ධන අගයක් අපි සැකසෙන ආකාරයට තමයි ප්‍රතිපත්ති සකස් කරන්න ඕනේ කියන එක තමයි මට කියන්න ඕනේ. හරිද? ඒක මේ එදා එකේ මම අවශේෂ කරුණක් කිව්වේ. සමීකරණ ගැන පොඩ්ඩක් ඉතුරු වෙච්ච ඉඳලා ඒක එදාම කියලා දෙන්න මම. දැන් අපි යම් පාරක්. පරිභෝජන ඉතුරුම් ඍජු බදු සහ ආනයන දැන් අපි දැන් මේක කරමු පරිභෝජන ඉතුරුම් ආයෝජන ආනයන රීත මේ ටික ඔක්කොම ඕන වෙනවා දිගටම එයාලගේ ක්ලාස් එක ඉවර වෙනකම් තව දවසක් විතර එතකම මේ ටික ඕන වෙන නිසා හොඳට අල්ලගන්න මේ අපි ISLM වල කියන නමට යන්න ඉස්සෙල්ලා අවශ්‍ය මුල ටික. පරිභෝජන සිතය. දැන් නොකරපුවා ටික කරපුවා හොඳට අහගන්න. මේ ටික කරලා තිබ්බට තව අගට යනකොට කරේ කෙල්ල නැති වෙයි කියලා. පරිභෝජන සිතය. සිතයක් කියන්නේ මොකද්ද? දැන් අහන ප්‍රශ්න. අර කැලල කරාට මේ ටික මම උත්තර කරන්න ඕනේ. සිතය. මොකක්ද? ස්වායත්ත විචල්්‍ය එකක් හෝ කීපයකට සාපේක්ෂව අරායත්ත විචල්්‍ය ස්වායත්ත විචල්්‍ය එකක් හෝ කීපයක් හා සම්බන්ධව අරායත්ත විචල්්‍ය සම්බන්ධ කරලා දක්වන ලද ගණිතමය සමීකරණයක් තමයි ශ්‍රිතයක් කියලා කියන්නේ. නේද? බලන්න මතක ඇති ඉල්ලුම රඳා පවතින මිල මත. මේක ස්වායත්ත විචල්්‍ය මේක පරායත්ත විචල්්‍ය. එහෙනම් ස්වායත්ත විචල්්‍ය එකයි. ඒ මේ අනිත් ස්ථාවරයි කියලා කියන සාධක නැහැ. එහෙම නැත්නම් අපි ඔක ඉල්ලුමක් එළියවා PO PXY Y T ආදී වශයෙන් උන් ලියවා මේ ස්වායත්ත විචල්්‍යයන් කීපය මත ඉල්ලුම රඳා පවතිනවා. ඒ වගේ පරිභෝජන සිතේ කියන්නේ මට කියන්න පරිභෝජනයේ රඳා පවතින්නේ මොකක් මතද? පරිභෝජනය කියලා කියන්නේ ඔයාලා පරිභෝජනය කරන පාම් බත් ඉන්දියා පොත් දෙල් ඊට පස්සේ සේවා පිච් එක තැපැල් සේවය ඔය කියන භාණ්ඩ පරිභෝජනයේ රඳා පවතින්නේ මොකක් මතද කියලා කියන්න ලියන්න බලන්න. ඔයාලගේ පරිභෝජනයේ රඳා පවතින්නේ මොනවා මතද? කවුරු කියනවා පරිභෝජනයේ රඳා පවතින්නේ ආදායම් මත මොකක්ද කියනවා එකෝ එක එනවා හරි ඒවට උත්තර හම්බ වෙන්නේ පරිභෝජනයේ රඳා පවතින ආදායම මත. ඇත්තද? කාට හරි කියන්න පුළුවන්ද මං මේක නැති වෙන්නත් පුළුවන් කිව්වොත් ඔයාලා පිළිගන්නවා. වෙන්න නැති වෙන්න පුළුවන්.
කතා කරගෙන යම් එක ඇයි දැන් ඔයා ආදායම ඔයාගේ 25000යි දැන් 25000 රැකියාවට යන්නේ 12 කවුද 25000 කියමු දැන් පරිභෝජනය මේ 25000ම පරිභෝජනය කරන්න පුළුවන්ද බැයිද කියලා විතරයි අහන්නේ වෙන උත්තරයක් අහන්නේ පරිභෝජනය සඳහා යොදවාගත හැකිද නැත් ඔව් ලියන්න කමන්නේ කියන්න ඕනේ කියන එක කරදරයක් නේ බෑ why ඇයි බැරි නොකරපු අයත් කියනවනම් තමයි මම කැමති පුළුවන් කියනවා එක්කෙනෙක් අනිත් අය බෑ කි එක්කෙනෙක් බෑ කියනවා නෑ නේ ආයි කියන්න පුළුවන් කියන බැරි කොයි වෙලාවෙද රජයේ හිටියොත් බෑ ඇයි පැත්තකින් නම් බතුවයි එහෙනම් රාජ්‍යාංශයක් පවතිනවා නම් මේ 25000ම පරිභෝජනය කරන්න හම්බ වෙන්නේ එතකොට එහෙමනම් ගවර්න්මන්ට් එකේ ණය කරන්න මොනවද බදු එහෙනම් රජයේ නැත්තම් මුළු ආදායම පරිභෝජනය කරන්න පුළුවන් හැබැයි රජයේ තිබ්බොත් මොකද වෙන්නේ ආදායමෙන් බදු අඩු කරන් පස්සේ නාගේ තමයි පරිභෝජනය කරන්න පුළුවන් ආදායමෙන් බදු අඩු කරන් පස්සේ ඉන්නේ මොකද්ද වෛරින ටී කියලා කියන සමානයි disposable income ඒ කියන්නේ වැය කළ හැකි ආදායම එතකොට එහෙනම් රාජ්‍යාංශයක් නැත්නම් ඇත්තටම මේකට සහන ආධාර එකතු වෙන්නත් ඕනේ වෛරින ටී ධන ඩී කියලා කියන එක හඳුන්වනවා එතකොට තමයි ඇත්තටම වෛරි ඉන්නේ ඉතල දුරී ගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ආදායමෙන් බදු ටික අඩු කරලා තව ඔය අනේනම තමන් ඔය රුපියල් 5000ක් එමත් හම්බ වෙනවනේ සහනාදාන. එතකොට ආදායමට ඒකත් එකතු කරන්න ඕනේ. බදු අඩු වෙනවා ඒක එකතු කරන්න ඕනේ. එතකොට තමයි YD එන්නේ ඇත්ත. එහෙනම් පරිභෝජනය රාජ්‍යාංශයක් නැත්නම් පරිභෝජනය සඳහා පවතින වයිමක්. ඒක හරිනේ. හැබැයි රජයේ තියනවා නම් පරිභෝජනය රඳා පවතින්නේ Y ඍණ ED ඒ කියලා කියන්නේ රඳා පවතින්නේ YD. හරිද? එහෙනම් අපි මෙතෙන්දි කතා කරන්නේ කේන්සියානු පරිභෝජන සිද්ධිය. කේන්සියානු පරිභෝජන සිද්ධිය පෞද්ගලික දවස්වල නම් මම ටික වේගෙන් ගියා බණවනත් ඇත්තේ ඔයාලා කරන්න දෙයක්වත් නැහැ මුලදී තව දවස් දෙකයි තියෙන්නේ මොනවා කරන්නද නේද හරි ඒක ගැන කතා කරන්න ඕනේ නැහැ කේන්සියානු පරිභෝජන සිද්ධිය ගැන කතා කරන්නේ එහෙනම් කේන්සියානු පරිභෝජන සිද්ධිය ගැන කතා කරනකොට පළවෙනියෙන්ම කේන්ස් උපකල්පනය කරනවා පරිභෝජනය වැය කළ හැකි ආදායමේ සිද්ධියක් එහෙනම් පළවෙනියෙන්ම කේන්ස්ගේ පරිභෝජන සිද්ධිය අපි උපකල්පනය කරන්නේ මොකද්ද අනිකුත් සාධක ස්ථාවරව තිබියදී පරිභෝජනය වැය කළ හැකි ආදායමේ ඒක පැහැදිලිද? මේක හොඳටම පැහැදිලි වෙන්න ඕනේ. නැත්නම් සාමාන්‍ය කට්ටිය ඉන්න පුවා කියනවා. අමාරු නෑ. තාමත් මොලේ කේන්සියානු පරිභෝජන සිද්ධියේ දෙවනි උපකල්පනය තමයි මම කියලා දෙන්න ඉස්සෙල්ලාම MPC වල අගය. මේ මොකක්ද? බිඳුවක් එකක් අතර පිට. එහෙම නැත්තම් එකට වඩා MPC එකට වඩා ඒ කියන්නේ මොකක්ද දැන් ඔයාලට මට කියන්න පුළුවන් ත ආර්ථික උපයෝගීතාවය කිව්වේ මොකක්ද බෑනේ මෙතන නැහැ කවුරු නේද අර ඒව කියන්න ඕනේ MPC කියලා කියන්නේ ආර්ථික පරිභෝජන නැමියාව ආර්ථික පරිභෝජන නැමියාව marginal propensity of consumption ආර්ථික පරිභෝජන නැමියාව එකට වඩා අඩුයි කියලා කියන්නේ උපකල්පනය කරනවලු ඒ කියන්නේ මොකක්ද ආර්ථික පරිභෝජන නැමියාව අපි මෙහෙම
හිතමුකෝ ආදායම තියෙනවා අපි රුපියල් කියලා හිතුව මොනවා හරි එකක ඩොලර් හරි යෙන් හරි මොනවා හරි කමක් නැහැ ලංකාවේ ඉඳලා අපි රුපියල් කියන්නේ නැත්නම් ඒකකයේ රුපියල්ම වෙන්න ඕනේ නැහැ ආදායම 2500 ඒ වෙලාවේ පරිභෝජනය T අපි 2500 පරිභෝජනය කරන මුළු ආදායම හරිද YD කියලා හිතමු කොහොම බදු අයින් කරලා කියලා right දැන් ආදායම වැඩි වෙනවා රුපියල් ඉඳලා රුපියල් 1කින් 1501 හරිද ඔයාලා මට කියන්න මේ එකක් විතරයි මම වැඩි කරේ ඔයාගේ ආදායම මේව කියන්න ආදායම තියෙනවා රුපියල් 25000 1900 ගණන් වල 1990 විතර පරිභෝජනයක් තියෙනවා 25000 පරිභෝජනයට යනවා කියන්නේ. දැන් ඔයාගේ ආදායම වැඩි වෙනවා 125000. 2000 විතර. ඔයා පරිභෝජනයේ 125000 දක්වාම ගෙනියනවාද? 25000 ආදායම 125000 වෙච්චහම 25000 වෙලාවේ මුළු සියල්ල පරිභෝජනය කරා. හැබැයි 125000 වෙච්චහම පරිභෝජනයේ 125000 දක්වාම ගෙනියනවාද? ඔව්ද නැද්ද? Yes the no the end ගෙනියනව නැද්ද කියලා අහන්න. කියලා විනෝ යන එකක්වත් නෑ ඇයි යන්නේ? ඔයාලා බීලා ඉන්නද මේ කොරෝනා කාලේ? ඒ කියන්නේ දෙන්නයිද පන්ති ඉන්නේ ඒ දෙන්නමයි උත්තර දෙන්නේ. නෑ නෑ ඇයි එහෙම කරන්නේ ගෙනියන්නේ එහෙමනම් ඒ කතාව තව මෙතෙන් දික්කෙන් දැන් එතන ගණන් මම වැඩි කරලා නේද එකකින් ගත්තාම මම අර එකක් වැඩි වුණාම මේකක් ගෙනියනවා කියලා හිතයි කියලා තමයි මෙහෙම මම වෙන ඉලක්කමක් ගත්තේ 2500 ආදායම් පිටුව 2501 වෙනකොට පරිභෝජනය වෙන්න පුළුවන් කොහොමද 2500 එකම වෙන්න පුළුවන් ඒ කියන්නේ ඔක්කොම පරිභෝජනය කරන්න පුළුවන්. උපරිමුණත් කරන්න පුළුවන් ඒකනේ. නේද? එහෙමනම් ආදායම රුපියල් 1කින් මොනවා රුපියල් 1කින් මෙතන රුපියල් ඉඳ මොනවා හරි ඒකක 1කින් ඩොලර් 1කින් හරි වෙනස් කරනකොට වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. අපි හිතමු වැඩි කරා කියලා. වැඩි කරනකොට පරිභෝජනය වැඩි කරන ප්‍රමාණය මොකද්ද ආදායම අපි සලකා බලන ඕනෑම එකකකින් එකකින් වැඩි කරනකොට හෝ අඩු කරනකොට ඒ ප්‍රමාණයෙන්ම පරිභෝජනීය වෙනස් කරනවා නම් උත්තරේ කීයද? එකයි. ඇයි මුළු ආදායම වෙනස් වෙච්ච ප්‍රමාණයෙන් පරිභෝජනීය වෙනස්. ඒ එකයි කියේ මොකද්ද? ආන්තික පරිභෝජන නැමියාව. එහෙනම් ආන්තික පරිභෝජන නැමියාව කියන්නේ මොකක්ද? ආදායම ඒකකයකින් වෙනස් කරනකොට පරිභෝජනයට අලුතෙන් එකතු වෙන ප්‍රමාණය තමයි අපි ආන්තික පරිභෝජන නැමියාව කියලා කියන්නේ. මොකද්ද? ආදායම ඒකකයකින් වෙනස් වෙනකොට පරිභෝජනයට අලුතෙන් එකතු වෙන ප්‍රමාණය. ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා Y වලින් තමයි ඔය ආන්තික පරිභෝජන නැමියාව. හරිද? දැන් මේක ගත්තොත් එහෙනම් කො ඩෙල්ටා y ඩෙල්ටා c බෙදීම ඩෙල්ටා y එහෙනම් එක බෙදීම එකයි උත්තරේ එකයි. එහෙනම් MPC වලගේ එකයි. මීට වඩා දෙයක් වෙන්න පුළුවන්ද? ණය ගන්න නැහැ. ණය මොකවත් නැහැ මේකේ. නැත්තම් ණය අරමුත් කරනවා කියන්නේ. 2500 ආදායම තියෙද්දි 2501 වෙච්චාම වෙන්න පුළුවන් උපරිම දේ තමයි 2501ම පරිභෝජනය කරන එක. ඒ කියන්නේ වැඩි වෙච්ච මුළු ආදායමම පරිභෝජනයට යොදවනවා. එහෙම වුණොත් ආර්ථික පරිභෝජන නැමියාව එකයි. එහෙම නැත්තම් වෙන්න පුළුවන් අනිත් අන්තය මොකක්ද? 2500යි තිබ්බි.
2500 එක දක්වා වැඩි වුණා. මෙතන 2500 තිබ්බේ හැබැයි වැඩි කරන්නේ 2500. ආදායම වැඩි වුණා. මෙයා වැඩි කරේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා y ඒ කියන්නේ MPC මොකද වෙන්නේ? මෙතන බිඳුවයි මෙතන 1යි. උත්තරේ බිඳුව. පැහැදිලිද? එහෙනම් උපරිම එහෙම නැත්නම් නොවීම තිබ්බොත් වෙන්න පුළුවන් බිඳුවයි. උපරිම වෙන්න පුළුවන් 1යි. එහෙනම් ඒ නිසා තමයි MPC වල අගය පිහිටනවා කියලා කියන්නේ බිඳුවක් 1ක් 7. MPC කියලා කියන්නේ මොකක්ද? ආන්තික පරිභෝජන නැමියාව. ආන්තික පරිභෝජන නැමියාව කියන්නේ මොකක්ද? ආදායම එක එකකකින් මොනවා හරි එකකකින් වෙනස් වන විට පරිභෝජනයට අලුතින් එකතු වෙන හෝ අඩු වෙන ප්‍රමාණය. වෙනස් වෙන කියලා කියන්නේ අඩු වැඩි වෙන්න පුළුවන්. එහෙනම් නැත්නම් ඔයාලට කෙලින්ම කියන්න පුළුවන් ආදායම එක එකකින් වැඩි වෙන විට පරිභෝජනයට අලුතින් එකතු වෙන ප්‍රමාණය. ඒක හොයන්නේ ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා y. ඒක පිහිටන්නේ 1ක් බිඳුවක් 7. පැහැදිලිද? ඇයි 1 වෙන්නේ? ඇයි බිඳුව වෙන්නේ? ඒ දෙක අතර තමයි අනිත් එක වෙන්නේ. කොහොමද ආයෙ වෙන්න පුළුවන්? 2500 ඉඳලා 2500 එක දක්වා වැඩි වෙනකොට මෙතන 2500 පරිභෝජනය තිබ්බා උපරිම වෙන්න පුළුවන් 2500 සත 25යි. සත 50යි. සත 55යි. සත 31යි. ඒ කියන්නේ 2500 2500 31යි. right? හරි. මට MPC වල අගය කියන්න මෙහෙම වුණා. ඔයාලා හොයලා කියන්න. ආදායම එකකින් හරියනවා මෙතන 2500යි 750යි. MPC කීයද? ආන්තික පරිභෝජන නැමියාව කීයද? ඔයාලා කියන්න. හරි හිමින් යන්නේ ආ. නරකයි හොඳේ අපි. කීයයි දෙන්නේ? හැදුවද? ආදනවා. කීයද දෙන්නේ? ඩෙල්ටා C කීයද? ඩෙල්ටා y. උත්තරේ කීයද? පළමු මේකේ හොඳයි නේ. ඒක හදන්න පුළුවන්. සූත්‍රයෙන් දුන්නා MPC වලට තියෙන්නේ. රාග හරි දශම හරි කියන්නේ. හොයන්න බෑ. ඒ මාරුනි. ඕකේ. ඒක හොයන්න කිව්ව යනවද කට්ටිය? ගිහිල්ලා බලන්නකෝ. ඊයේ දෙන්නේ 0.5යි. දශම 5. right. ආන්තික පරිභෝජන නැමියාව ඩෙල්ටා C කීයද? 2500 දින 2550 අනිත් පැත්ත වෙන්න පුළුවන් 2550 දින 2500 කමක් නැහැ අපි ඉන්න දැන් අතාරිනවා. එතකොට මෙතන 2500 එක දින 2500 කියන්නේ ඩෙල්ටා y. එහෙනම් MPC කීයද? 0.5යි යට 1යි. හරිද? ඒ කියන්නේ 0.5 ගන්න බැයි නම් ඔන්න ඕක කරපුවම කීයද? 0.5. එහෙනම් MPC වලගේ 0.5. MPC වලගේ 0.5. මේක එකක් බිඳුවත් අතරද? ඔව්. එකක් බිඳුවත් අතර තමයි
පිළිදානේ. එහෙනම් කේස් කියන්නේ දෙවෙනි උපකල්පනය තමයි ආර්ථික පරිභෝජන නැමියාව 1.4 පීටස. ඒ කියලා කියන්නේ කේස් එකකින් කියන්නේ පාරිභෝගිකයා උපයන ආදායමට වඩා අඩු වේගයකින් තමයි පරිභෝජනය වැඩි කරන්නේ කියන්නේ. ආදායම උපයන වේගයට වඩා අඩු වේගයකින් තමයි පරිභෝජනය කරන්නේ. ඊට පස්සේ තුන්වෙනි උපකල්පනය පළවෙනි එක තමයි වැය කළ හැකි ආදායමේ සිටිය, දෙවෙනි එක තමයි බිඳුවක් එකක් අතර MPC පිළිනවා කියන එක, තුන්වෙනි එක තමයි APC ආදායම වැඩි වෙනවත් සමග ක්‍රමයෙන් අඩු වෙන බව. APC කියලා කියන්නේ සාමාන්‍ය පරිභෝජන නැමියාව. සාමාන්‍ය පරිභෝජන නැමියාව. Average propensity of consumer. Alright. සාමාන්‍ය පරිභෝජන නැමියාව හොයන්නේ කොහොමද? C බෙදීම y. එන ආදායම වැඩි වෙනවත් එක්කම සාමාන්‍ය පරිභෝජන නැමියාව ක්‍රමයෙන් අඩු වෙනවා කියලා කියනවා. අපි බලමු මේක රූප සටහනකින් මේ ටික ඇඳලා. පැහැදිලි නේද? පැහැදිලි කියලා හිතනවා. ඔය උපකල්පන තුන යටතේ තමයි කේන්ති අනු පරිභෝජන සිද්ධිය අපි නිර්මාණය කරන්නේ. ඔය මම හිතන්නේ ඉතින් y සමානයි c එන්නත එන්නේ කියලා කියනවා. මේ කියන්නේ c සමානයි yd මේක කියන අපි දාන්න ඕනේ නෑ. y बिंदु y दिक्कत y दिक्कत डेल्टा y इक्वल डेल्टा c इक्वल तो y इक्वल इक्वल a इक्वल b इक्वल c जब पटल लेना इक्वल d का इन c right. මොකද මේ කියන්නේ මේ දිනේ පරිභෝජන සිතේ C සමානයි නැත්නම් වැය කළ හැකි ආදායමේ සිතය. මේ B ලක්ෂයට එන්න ඉස්සර එතනනේ B කියන්නේ A ලක්ෂයට A කියන B ලක්ෂයට එන්න ඉස්සර පරිභෝජනය මේ දිනේ ආදායනිකාව ආදායමට වඩා වැඩි නේ. එහෙනම් මෙන්න මේ A ලක්ෂයේදී මොකද වෙලා තියෙන්නේ? පරිභෝජනීය විශාලයි ආදායම. පැහැදිලිව කියන එක පරිභෝජනීය විශාලයි. අයි පරිභෝජනීය මෙන්න මෙතන මේ තියෙන පරිභෝජනයේ තියෙන ආදායම මෙතන. එහෙනම් මෙන්න මේ ප්‍රමාණයක වැඩිපුර පරිභෝජනයක්. B ලක්ෂයේදී B ලක්ෂය මොකද වෙන්නේ? පරිභෝජනය සමානයි ආදායම. D ලක්ෂයේදී පරිභෝජනයට වඩා විශාලයි ආදායම. පරිභෝජනය මෙතන ආදායම හරිද? දැන් සාමාන්‍ය පරිභෝජන නැමියාව කියන්නේ APC හොයන්නේ අපි C බෙදීම y. එහෙනම් A කියන ලක්ෂයේදී C බෙදීම y වලගේ මොකක්ද වෙන්නේ? A කියන ලක්ෂයේ මේකෙදී C බෙදීම y වලගේ. ඇයි? දැන් මේවට ඉලක්කම් දාලා හදන්න කිව්ව වෙලා යනවා. එතන තමයි ආදායම. මේ කැලලට වඩා ලොකුයි මේ කැලල. අපි ලිකමු මේ කැලල එකක 20යි. එතකොට මේ මුළු කැලල 40. එතකොට මොකද වෙන්නේ? 40 බෙදීම
20යි. ඒ කියන්නේ දෙකයි. එහෙනම් මේ A කියන ලක්ෂයේදී APC එකට වඩා විශාලයි. සාමාන්‍ය පරිභෝජන නැමියාව එකට වඩා විශාලයි. B වලදී APC එකට සමානයි. එහෙනම් C වලදී මොකද? APC එකට වඩා ඇයි උඩ? එහෙනම් ආදායම ක්‍රමයෙන් වැඩි වෙන්නේ මේ. ආදායම ක්‍රමයෙන් වැඩි වෙනකොට 2 1 එකට වඩා අඩු. මේක එකට සමානයි. මේක එකට වඩා විශාලයි. ඊට පස්සේ මේ එකට වඩා උඩයි. දෙකල් තේරුණාද කියන එක? ආදායම වැඩි වෙනවත් සමගම මෙතන ආදායම ක්‍රමයෙන් වැඩි වෙනකොට මොකද වෙන්නේ? සාමාන්‍ය පරිභෝජන නැමියාව ක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. හරිද? right. මේකෙත් මම ওই ටික එහෙම කියලා තියෙනවා. අපි ගානක් හදලා බලමු. මේක ගැන මේක දේනවද කියලා අහන්න මක්කලා දාන්නනේ. තේරෙන්නේ නැති වෙන්න බෑ පොඩි දෙයක්. හරි. කෙටි කාලීන පරිභෝජන සිතේ ස්වરૂපය මම දීලා තියෙනවා මෙහෙම කීපයක් දීලා තියෙනවා. C සමානයි A ධන BY දීලා තියෙනවා. C සමානයි A ධන BY D දීලා තියෙනවා. C සමානයි BY දීලා තියෙනවා. C සමානයි BY D දීලා තියෙනවා. අතරම දීලා තියෙනවා. එකක් අඩු එකක් නැහැ මම දීලා තියෙනවා. මේකේ C කියන්නේ මොකද්ද? පරිභෝජනය. A කියලා කියන්නේ අන්තකන්දය. මම එහෙම කියන්නද දැනද? B කියලා කියන්නේ අනුගමනය. ගණිතය වල. Y කියලා කියන්නේ ආදායම පරායත්ත විචල්‍ය. ස්වායත්ත විචල්‍ය. මේක විතරක් ගමු වා. අනිත් ඒවාමයි. පොඩි දරක් ගමු. දැන් මෙතෙන්දී රජයේ සම්බන්ධ නැති ආර්ථිකය. ඒ කියන්නේ පරිභෝජනය. ඒ කියලා අන්තකන්දයෙන් කියවෙන්නේ මොකක් කියලාද හිතන්නේ? ඒ කියන එකෙන් කියවෙන්නේ මොකක්ද? ඒ කියන එකෙන් කියවෙන්නේ මොකක්ද? කියන්න පුළුවන්ද කාට හරි? මොකද පුතේ ඒ කියන එකෙන් කියවෙන්නේ? බෑ නේද මේක මේවා පාත් එකක් හරියන්නේ. ඒ කියන එකෙන් කියවෙන්නේ සාමාන්‍යයෙන් සිතේක මේ අන්තකන්දය කියන එකෙන් කියවෙන්නේ ස්වායත්ත විචල්්‍ය බිඳුවේදී පරායත්ත විචල්්‍යයේ අගය. ස්වායත්ත විචල්්‍ය බිඳුවේදී පරායත්ත විචල්්‍ය අගය. ඒ බලන්න මේ C සමානයි A ධන BY කියන්නේ මේ y සමානයි බිඳුව වුණොත් මේක බිඳුවට යනවනේ මේ කැලලම. එතකොට එහෙනම් ස්වායත්ත විචල්්‍ය බිඳුවේදී පරායත්ත විචල්්‍ය අගය තමයි A කියලා කියන්නේ. අන්තකන්දය කියන්නේ ඒකනේ සාමාන්‍ය ක්‍රමය. එහෙනම් දැන් මේ පරිභෝජන සිතේට අදාළව ගත්තොත් y සමානයි බිඳුවේදී ආදායම බිඳුවේදී මොකක්ද A කියලා කියන්නේ? ආදායම බිඳුවේදී මොකක්ද A කියලා කියන්නේ? කියන්න බලන්න. මේ කියපු විදිහට ස්වායත්ත විචල්්‍ය බිඳුවේදී පරායත්ත විචල්්‍ය අගය. හරි? එහෙනම් ආදායම බිඳුවේදී මොකක්ද පරිභෝජන සිතේ කෙනෙක් කිව්වද? ස්වාධීන පරිභෝජන වියදම. ඔව්. ඒ කියන්නේ ඒක හොඳ උත්තරයක්. එච්චරම ඕනෙත් නැහැ. ඒ කියන්නේ ආදායම බිඳුවේදී C තමයි. නේද? ඒ කියන්නේ ආදායමක් නැති වෙලාවේදී පරිභෝජනය කරන ප්‍රමාණය. ආදායමෙන් ස්වායත්ත පරිභෝජනය. එහෙම දෙන්න පුළුවන් නේ ආදායම නැතුණාට කින්. ආටිල්ලන එහෙම නැත්නම් හිඟා කාලා පරිභෝජනය කරනවා. ඒක තමයි A වලින් කියන්නේ. එහෙනම් A වලින් කියන්නේ ආදායමෙන් ස්වායත්ත පරිභෝජනය. හරිද? අන්න එහෙනම් A වලින් කියන්නේ y බිඳුවේදී T. කොච්චරද කියන්නේ?
B වලින් කියන්නේ මොකද්ද? B වලින් කියන්නේ ස්වායත්ත විචල්්‍ය එක් ඒකකයකින් වෙනස් වන විට මෙතන වැඩි වෙන විට මම දැන් ගන්න හින්දා වැඩි වෙන විට පරායත්ත විචල්්‍ය වැඩි වෙන ප්‍රමාණය. හරිද? එහෙනම් මේකේ ස්වායත්ත විචල්්‍ය පරිභෝජන සිතේ y. එහෙනම් y එක් ඒකකකින් වැඩි වෙනකොට c කොච්චර ප්‍රමාණයකින් වැඩි වෙනවද කියන එක තමයි b වලින් කියන්නේ. ඒ කියන්නේ මොකක්ද අනිත් පැත්තේ? y එක් ඒකකකින් වැඩි වෙනකොට c වැඩි වෙන ප්‍රමාණය කියන එකට තව වචනයක් කියන්න පුළුවන්ද? මොකක්ද ඒ කියන්නේ? ඔව්. meaning MPC. ඒ කියන්නේ ආන්තික පරිභෝජන නැමියාව. එහෙනම් b වලින් කියවෙන්නේ MPC. ආන්තික පරිභෝජන නැමියාව. එහෙම නැත්නම් y එක එකකින් වැඩි කරනකොට පරිභෝජනයේ කොච්චර ප්‍රමාණයකින් වැඩි වෙනවාද කියන එක තමයි MP b වලින් කියවෙන්නේ. එහෙනම් y වලින් කියවෙන්නේ ආදායම. දැන් හරිද ඒක? ඔතෙන් නිකන් පැහැදිලිද පුතේ? ටක් ගාලා කියන්න වෙලාව යනවා. ඒ ටික පැහැදිලිද? ඕක කියලා දෙන්න දෙයක්ද එහෙම? ඒක කියන්නේ නැහැ. ඔව් වැඩේ තියෙන තජුට්ටා වේගෙන් යන්නද? එමින් වැඩි කියලා මට නම් හිතෙන්නේ. ඒකට ඔව් නෙමෙයි හාද බෑද ඒක කියන්න ඕනේ. තව ටික වේගය වැඩි කරලා යන්නද කියලා අහන්නේ මේක නැත්තම්. ඒක එපා. අර ගෙරිය තමයි මම නිකන් අර මේ මුකේට දහුණා වගේ කරුණ කරියද. හරි හරි. තමයි ඒකත් කතා කරන්න යන වෙලාවක තමයි. රයිට්. එහෙමනම් දෙවෙනි එකට එනකොට C එහෙමමයි C එහෙමමයි A එහෙමමයි B එහෙමමයි මෙන්න මේක විතරක් YD වෙලා. එයි ඒ රාජ්‍ය කටයුතු පවතින ආර්ථිකයකදී නම් ආදායම නෙමෙයි අපි ගන්නෙ වැය කළ හැකි ආදායම. ඒක නිසා තමයි ඒක YD වෙලා දෙන්නේ. එතන වෙන්නේ Y ඍණ E. ඒකින්ද ඒක හිතන්න එපා. ඒක ගන්නම දෙයක් නෙවෙයි එකම සමීකරණ. මේ කියනකොට මෙන්න මේ සමීකරණේ A අයින් වෙනවා. මේක අයින් කරලා ලියලා තියෙනවා. A ඇයි? සමහර විට ආදායම බිඳුවේදී පරිභෝජනය බිඳුව වෙන්න පුළුවන්. එහෙනම් බිඳුව නම් අපි ඒක තියන්න ඕනේ නැහැ. ඒක මෙන්න මේකේ ඒ අයින් කරලා තමයි මේ අරන් තියෙන්නේ. ඒ කියන්නේ රජයේ කටයුතු පවතින ආර්ථිකයක පරිභෝජනය ආදායම් බිඳුවේදී පරිභෝජනය බිඳුව වෙන්න පුළුවන්. එහෙනම් ඔය ආකාර තුනම ගන්න පුළුවන්. දැන් අපිට ඔයාලා ඔක බලන්න එපා මම මෙතන දෙන්නම් ඔයාලා හදන්නයි ඕනේ. ඒනට මේ හිදි වගේ නෙමෙයි ඔයාලා ඔක බලන්න එපාම කිව්වම තමයි බලන්න. ඒක වෙන්නේ නැහැ අපි බලමු. ගානක් දීලා තියෙන සරල ආවුරු ආර්ථික රේඛීය පරිභෝජන ස්ථිතිය ආදායම රුපියල් මිලියන 2000යි. රුපියල් මිලියන 2000යි ආදායම පරිභෝජනය ඒ වෙලාවේ පරිභෝජනය 1700යි 2500 දක්වා ආදායම වැඩි පරිභෝජනය 2220යි ඒවා තාරේ පරිභෝජන සිතේ ව්‍යුත්පන්න කරන්න කියන්නේ. දැන් මේකේ රජය ගැන කියලා තියෙනවද? නැහැ. එහෙනම් මොකද්ද පළවෙනි සමීකරණය? T සමානයි A ධන B y. පළවෙනියෙන් මොකද කරන්නේ? ඔයාලා මේ මාර ඉල්ලුමට පළවෙනියෙන් හොයන්නේ B සෙවීම. මේවා හදන්නේ නැහැ. මේ අර මුලම හින්දා මම හිමියක් කියලා කිව්වා. B හොයන්නේ කොහොමද? B සමානයි MPC. MPC කියලා කියන්නේ ඩෙල්ටා B බෙදීම ඩෙල්ටා y. ඒවා දැන් මේ කරන්නේ. එහෙනම් ඩෙල්ටා C කීයද? 2200 ඍණ 1800. ඩෙල්ටා y කීයද? 2500 ඍණ 500. එහෙනම් 400 1800 නෙමෙයි. 400 බෙදීම 500 කියලා කියන්නේ 5න් 4යි. එහෙනම් 5න් 4යි එහෙම නැත්නම් 0.8යි. දශම කාර්ය දශමින් හදන්න භාගකාරය පායි. එහෙනම් ඔන්න අපි හොයාගත්තා MPC වලගේ 5න් 4යි. එහෙනම් දැන් C සමානයි A ධන
5න් 4යි y. පරිභෝජන සිතිය ව්‍යුත්පන්න කරන්න. දැන් අපි a සොයමු. a සොයන්න මොකද කරන්නේ? මෙන්න මේ y සහ c වලට මේක හරි එකම එහෙම නැත්නම් මේක හරි ආදේශ කරනවා. හැබැයි මේකයි බෑ. ඔයාලා ඒවා දන්නවා පොඩි දේවල්. එකම පේජයක් ආදේශ කරනවා. එහෙනම් ඒ දෙවිම කරන්නේ අපි පළවෙනි එක c කීයද 1800යි. ඒ තමයි හොයන්නේ ධන 5න් 4යි. ඒ වෙලාවේදී y 2000යි. 4යි 4ට 16යි 1600යි. එහෙනම් ධන 1600 a සමානයි 1800යි. 1800 මේක මෙහාට යනකොට 1600 දින වෙනවා සමානයි a. එහෙනම් 200 සමානයි a. එහෙනම් a වලට 200යි MPC වලට 5.4යි. එහෙනම් දැන් ත්‍රිතේ මොකද්ද? t සමානයි a කියලා කියන්නේ 200යි ධන 5න් 4යි y. එන්න මේක තමයි පරිභෝජන ත්‍රිතේ. කේන්සියන් පරිභෝජන ත්‍රිතේ. හරිද? හරි නේ. ඔයාලට විභාගයේ සාමාන්‍යයෙන් මේ ත්‍රිතය දෙනවා. මේවා හොයන්නේ නැහැ. ඒ කියන්නේ මේකත් නෙමෙයි මේක ISLM එකම හොයලා දෙනවා. මේ තව ගෑලන් හොයන ඒකට බය වෙන්න දෙයක් නැහැ. මේවා ඒවට එන්නේ කොහොමද කියන එක දන්න ගණනක් ඉන්න බෑ. ඊට පස්සේ ඉතුරුම් ත්‍රිතය. ඒක දැන් ලේසි ඉක්මනට කරන්න. ඉතුරුම් ත්‍රිතය. ඉතුරුම් ත්‍රිතය අපි ගමු S සමානයි ඍණ b ධන b y. right? ඍණ b හරිද? දැන් ඉතුරුම් ගත්තොත් ගන්නවා මේව තමයි y සමානයි c. ඒ තියෙන පරිභෝජනේ. දැන් ඒක ඔයාලා දන්නවා පරිභෝජන සිතේ අන්තක්ඛණ්ඩය. මේක තමයි අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ. බිඳුවේ ඉඳලා පරිභෝජන සිතේ ආරම්භ වෙන තැනට. ඊට සමාන ඍණ අන්තක්ඛණ්ඩයකින් තමයි ඉතුරු සිතේ පටන් ගන්න. එතනින් නම් මෙතන කියන දුර ඍණයි. එහෙනම් ඒක තමයි අපි කියන්නේ මේක ඇඳවලදී ගණන් ගන්න එපා. මෙන්න මේ අන්තක්ඛණ්ඩය මේ හා සමාන ඍණ අන්තක්ඛණ්ඩය. ඒකයි දැන් මේ ඍණ a යා කවුරුත් කියන්නේ ඉන්නේ පැනේ. ඍණ a. එහෙනම් පරිභෝජන සිතේ අන්තක්ඛණ්ඩයට සමාන ඍණ අන්තක්ඛණ්ඩයකින් පටන් ගන්නවා. හැබැයි ධන බැවුමකින් යුක්තයි. අපි දැන් බලමු පොඩ්ඩක් ඔය කතාව කොහොමද එන්නේ කියලා. දැන් අපි බලුවා C සමානයි ආදායමේ සිතයක්. එහෙම නැත්නම් C සමානයි වැය කළ හැකි ආදායමේ සිතයක්. එහෙනම් කේන්සියන් ඉතුරුම් සිතයක් ආදායමේ සිතයක්. එහෙම නැත්නම් රජයේ පවතිනවා නම් වැය කළ හැකි ආදායමේ සිතයක්මයි. හරිද? ඒකේ වෙනසක් නැහැ. දැන් T සමානයි A ධන B y. MPC කියවේ මොකක්ද? ආන්තික පරිභෝජන නැමිය. right? එහෙනම් ආන්තික පරිභෝජන නැමියාව හෙව්වේ අපි ඩෙල්ටා C වෙදීම ඩෙල්ටා y. right? ආදායම 2500යි. පරිභෝජනය 2500යි. ආදායම 2500 එක වෙනවා. පරිභෝජනය 2500යි 75යි. රාජ්‍ය කටයුතු පවතින්නේ නැහැ. right? ආදායම එක ඒකකයකින් වැඩි වෙනවා. මේක එකකින් 4න් 3කින් වැඩි වෙනවා. ඒක කියන්නේ MPC කීයද? 0.75. ආදායම එක ඒකකයකින් වැඩි වෙනකොට පරිභෝජනය 0.75කින් වැඩි වෙනවා. ඒක තමයි අපි MPC කියන්නේ. ආන්තික පරිභෝජන නැමිය. දැන් මම කියන්නේ මේ පුද්ගලයාගේ ආදායම රුපියලකින් වැඩි වුණා. ලංකාවේ නම් නැත්තම් හැම වෙලේම රුපියල් කියලා කියන්නේ ඕනේ නැහැ ඩොලර් තුනක් තමයි. එක එකකින් වැඩි වුණා. එයා මේ වැඩි වෙච්ච ඒකකකින් 4න් 3ක් පරිභෝජනය කරනවා.
ඉතුරු හතරෙන් එක මොකද කරන්නේ? ඒකේන භෝගේ පුඤ්ජය. බුද්ධ ආගමේ ඉන්න අය. දන්නවද? ඉතුරු හතරෙන් එක මොකද කරන්නේ? මොකද කරන්නේ? savings. ඔව්. ඉතුරු හතරෙන් එක ඉතුරු කරනවා නේ. බුද්ධ ආගමේ විදියට. ඉතුරු හතරෙන් එක එකතු කරනවා. එකම නම් ආදායම එක එකකින් වැඩි වෙනකොට පරිභෝජනයට එකතු වෙන ප්‍රමාණය MPC. ඒ වගේම තමයි ඉතුරු ප්‍රමාණය හෙවත් ආදායම එක එකකින් වැඩි වෙනකොට ඉතුරු කිරීම වලට එකතු වෙන ප්‍රමාණය. මේක MPC ඉතුරු කිරීම වලට කීයද එකතු වෙන්නේ? 2500 ඉඳලා 2500යි 725. මේ 725 MPS. ඒ කියන්නේ මොකද්ද? ආර්ථික ඉතුරුම් නෙමෙයි. MPS. ආර්ථික ඉතුරුම් නැමියාව. ආර්ථික ඉතුරුම් නැමියාව. දැන් ඔයාලට එහෙනම් මේකේ MPS සමානයි ඩෙල්ටා C ඩෙල්ටා S බෙදීම ඩෙල්ටා Y සමානයි 0.25. දැන් මොකක්ද ඔයාලට පේන්නේ? මෙතන එක ඒකකයකින් වැඩි වෙනකොට MPC වලට 7.5ක එකතු වුණා. ඒ නිසා එහෙනම් ඉතුරු ටික MPS රුපියලකින් වැඩි වෙනකොට 775ක් වියදම් කරනවා 725ක් එකතු කරනවා. එහෙනම් මේ දෙක එකතු වෙච්චාම මොකද හැදෙන්නේ? රුපියලක් හැදෙන්නේ. එහෙනම් ඒකෙන් කියවෙන්නේ මොකද්ද? MPC ධන MPS සමානයි 1යි. අනිත් පැත්තෙන් මේකෙන් උත්තර ගන්න පුළුවන් වෙනවා. MPC සමානයි 1 ඍණ MPS. එහෙනම් MPS සමානයි 1 ඍණ MPC. ඒවා කරගන්න පුළුවන් ඒ ගාන එන විදිය බලලා. පැහැදිලිද? එහෙනම් MPS සහ MPC. අපි ඊට පස්සේ අරක වගේම තමයි S බෙදීම Y කියලා කියන්නේ APS. ඒ කියන්නේ සාමාන්‍ය ඉතුරුම් නැමියාව. ඉතුරුම් ප්‍රමාණය ආදායමෙන් බෙදපුවම ලැබෙනගේ APS. ඒක වැඩි කතා කරන්නේ. මේ දෙක පැහැදිලිද? APS උත් එහෙමයි. APC ධන APS සමානයි 1යි. එහෙනම් APC සමානයි 1 ඍණ APS. අනිත් පැත්තෙන් APS සමානයි 1 ඍණ APC. දැන් ඒක පැහැදිලි. අපි ගානක් හදමු ඉතුරු කිරීම වලට. මේවා හදලා තියෙන්නේ වාලා මේ මතක් කිරීම මම නිමිහිට ටිකක් කරේ මේක උවමනා වෙනවා ලබන සතිය වෙනකොට අද බැරි වුණා. මොකද කියන්නේ? මෙහෙම දීලා තියෙනවා. Y 200යි 2500යි S දීලා තියෙනවා 200යි 300යි. හදන්න බාන ඉතුරුම් ශ්‍රිතේ මේකයි හොඳයි මේක හදලා නැහැ. ඉතුරුම් ශ්‍රිතේ හොයන්න. ගාව යනවා ඇති මාන වේ. ඉතුරුම් ශ්‍රිතය S සමානයි ඍණ A ධන BY. එහෙනම් B හොයන්න කොහොමද? ඩෙල්ටා ඒ කියන්නේ MPS ඩෙල්ටා S සමානයි ඩෙල්ටා Y ඉතුරුම් වල වෙනස 100යි 500යි 5න් 1යි. එහෙනම් S කියලා කියන්නේ අපි මේක ගමු 200යි සමානයි ඍණ A ධන 5න් 1යි Y කියලා කියන්නේ 2000යි 4 20යි 200යි. ඒක මෙහාට එනකොට 200 ඍණ 200යි සමානයි ඍණ A. ඒ කියන්නේ ඍණ A කියලා කියන්නේ බිඳුවයි ඍණ A. එහෙනම් ඉතුරුම ශ්‍රිතය කීයද?
කවුද හැදුවේ? ඉතුරුම් සිතේ මොකක්ද දාන්නේ? දශම උනාට කමක් නැහැ කියන්න. ජෝඩි මෙතන 4යි. එතකොට මෙතන 4යි ඍණ 2. එහෙනම් ඍණ 1 කියන්නේ ඍණ 2. එහෙනම් ඉතුරුම් සිතේ කොහොමද ලියවෙන්නේ? ලියනවානේ. ඍණ 200යි ධන 5යි. හරිද? බලන්න ලියනවා. නේ? අඳන් ට්‍රයි එකක් දෙන්න නැද්ද? right. බලමු මේ පරිභෝජන සිතේ දුන්නු ඉක්මුම් සිතේ උත්පන්න කරගන්න පුළුවන්ද කියලා. අපි ඉස්සෙල්ලා ගමු c සමානයි LCI දාන 5න් 4යි y. මේක ඔයාලට මේකදී මේක මේවා ගන්න ඉන්නේ චූටියුවා. මම අහන්නේ මේ සමහර ඔයාලා හදන ගානේ පොඩි තැනක තියෙන්න පුළුවන් නේ. පරිභෝජන සිතේ තියෙන්නේ. ඔයාලට ඉතුරුම් සිතේ උත්පන්න කරගන්න වෙනවා. සමහර ඉතුරුම් සිතේ තියෙනවා පරිභෝජන සිතේ අපිට ගන්න වෙයි. අපි බලමු ගන්න හදමු. දැන් එතකොට කොහොමද මේකෙන් ඉතුරුම් සිතේ උඩරගන්නේ? මේ විදිහට පුළුවන්. හරිද? y සමානයි t ධන s. එහෙනම් y ඍණ t සමානයි s. සාමාන්‍යව දන්නේ. එහෙම හදන්න පුළුවන්. ඒකද ඉස්සෙල්ලා මම ලේසි ක්‍රමයක් කියන්නම්. c සමානයි a ධන by. s සමානයි ඍණ a ධන by. බලන්න මේ දිනේ ඉතුරු පරිභෝජන සිතේ සහ ඉතුරු පරිභෝජන සිතේ ධනාන්තක ඛණ්ඩයට සමාන ඍණාන්තක ඛණ්ඩයකින් ඉතුරු සිතේ පටන් ගන්න. එහෙනම් s මෙතන කීයද දාන්නේ? මෙතන කීයද දාන්නේ? පරිභෝජන සිතේ 200යි. එහෙනම් ඉතුරු සිතේ කීයද? නොකරපු අය ඇති කියලා අර මං ඉන්නවනේ තාම යාලා ඉන්නවනේ. ඒකයි මං අහන්නේ. කරපු අයට නම් ඔව් ඍණ 200යි. හැබැයි නොකරපු අය උත්තර දෙන්නත් උනත් යා. ඍණ 200. ධන මේ තියෙන්නේ MPC මේ තියෙන්නේ MPS. එහෙනම් MPC ධන MPS සමාන 1යි. දැන් MPC කීයද? 5න් 4යි. ධන MPS සමාන 1යි. එහෙනම් MPS සමාන 1 ඍණ 5න් 4යි. කීයද එතකොට MPS? 5න් 4ක් ගියහම 5න් 1යි. එහෙනම් 5න් 1කින් y. ඔන්න අපිට පහසුවෙන්ම s ව්‍යුත්පන්න කරගන්න පුළුවන්. පැහැදිලිද? උඩ එක බලන්න ලියන්න තියෙන්නේ. මේතන එන ආදිය එකකින් අඩු කරලා ලියනවා මේකේ ඍණ ආදියදී. මේක තිබ්බොත් අරක හොයන්නේ කියන්නේ පැත්ත. මේක ඍණ නම් 1 දාන එකෙන් මේක අඩු කරපුවම 5න් 4. එහෙම නැත්නම් ඔයාලට න්‍යායාත්මකව අපිට y සමානයි c ධන s. එහෙනම් y වලින් c අඩු කරොත් s. එහෙනම් අපි s හොයන්නේ කොහොමද? y දන්නේ අඩු කරනවා c අපිට ඇවිල්ලා තියෙනවා. මේ තියෙන c වල වටිනාකම මොකද්ද? 200 ධන 5න් 4යි y. එහෙනම් y වලින් c අඩු කරා. එතකොට s එනවා. s සමානයි y ඍණ 200යි ඍණ 5න් 4යි y. මෙතන y කියන්නේ 1යි y මෙතන 5න් 4යි y. මෙතන 1යි y කියලා කියන්නේ 5න් 5යි y. මෙතන 5න් 4යි. එහෙනම් 5න් 4ක් ගියාම මෙතන ඍණ 5න් 4යි මෙතන ධන 5න් 5යි. ධන 5න් 1යි. එහෙනම් s සමානයි 5න් 1යි y ඍණ 200යි. අරක මෙනවා අනිත් පැත්ත තිබුණා. s සමානයි ඍණ 200යි ධන 5න් 1යි y. හරිද? මේ ගමනේ ආවේ. ඔයාලට ඕන නම් අර මේකෙන් ගයිනා මේකෙන් පුළුවන්
කොහොම හරි කමක් නැහැ ඔයාලට දෙපැත්තට සුළු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ටික හොඳට අල්ලගන්න ලකුණු 20ක් ගන්න පුළුවන් මේ ටික ඔක්කොම දිගටම අල්ලගෙන ගිහිල්ලා විස්තර කතා කරන්නේවත් මතක තියාගෙන ගානක් හදන්න පුළුවන් නම් මේ ගාන නෙමෙයි ඈ. ඔව් ගණන් එහාට තියෙනවා. ඊට පස්සේ බදු ශ්‍රිතය. බදු ශ්‍රිතය. රාජ්‍ය කටයුතු පවතින ආර්ථිකයේ ඍජු බදු ප්‍රධාන වශයෙන් ආදායම් බදු ජාතික ආදායමේ ශ්‍රිතය. එහෙනම් ඍජු බදු ජාතික ආදායමේ එහෙනම් ඍජු බදු ජාතික ආදායමේ ශ්‍රිතය. එහෙනම් බදු මොකද වෙන්නේ? ඍණ A ධන B BY වෙන්නත් පුළුවන්. එහෙනම් බදු එහෙම නැත්නම් A ධන බිඳුව. B නැතුව BY වෙන්නත් පුළුවන්. අංශක ඛණ්ඩයේ බිඳුව වෙන්නත් පුළුවන් බදු ආදායම ඇතිවෙනකොට එහෙනම් BY වෙන්නත් පුළුවන්. right? දැන් මම අර විස්තර අඳින්න යන්නේ. දැන් මේකෙන් මොකද්ද කියවෙන්නේ? MPT. දැන් ටික අපි කියනවා. මේක කියන්නේ y බිඳුවේදී බදු. ඒ වලින් කියන්නේ. මේ කියන්නේ බදු, මේ කියන්නේ ආදායම. MPT කියලා කියන්නේ මොකද්ද? ආන්තික බදු නෙමෙයි. අන්තිම ආන්තික එනවා මුලද ඉඳන් දැන් ආන්තික ගොඩ ඉගෙන ගත්තා. ආන්තික බදු නෙමියාව කියලා කියන්නේ මොකක්ද? ආදායම එක යුනිට් එකකින් වැඩි වෙනකොට බදු වලට අලුතෙන් එකතු වෙන ප්‍රමාණය ආන්තික බදු. right? එහෙනම් අපි බදු ශ්‍රිතය හදන්නේ කොහොමද? ගානක් දීලා තියෙනවා. ඔක්කොම දැන් එකයි. ඔක්කොම එකක් නෑ. y සමානයි අපි එකින් එකක් වෙකින් යනවා මම අහන්නෙම නැතුව. 200යි 3000යි 400. බදු ශ්‍රිතය හොයන්න. බදු ශ්‍රිතය හොයන්නේ කොහොමද? t සමානයි a ධන b y b සමානයි mpt සමානයි ඩෙල්ටා t බෙදීම ඩෙල්ටා y p වල වෙනස 400 රින 200යි ආදායමේ වෙනස 3000 රින 2000යි එහෙනම් 200 1000න් බෙදන්න ඕනේ 5න් 1යි right ඊට පස්සේ ඒක ආදේශ කරන්න මේකට අපි දී ගමු මේකේ එහෙනම් 200යි සමානයි a රින 5න් 1යි ඒ වෙලාවේදී y 1000යි 5 4යි ඒක මෙහාට එනකොට බදු රින නෙමෙයිනේ මම ලියලා ගන්න. මෙතන රින නෙමෙයි. මෙතන රින. දාන 400යි ඒක මෙහාට රින වෙනවා. එහෙනම් 200 රින 400 සමානයි රින a. එහෙනම් රින 200යි සමානයි රින a. දැන් බදු ශ්‍රිතය වෙන්නේ t සමානයි රින 200 ධන 5න් 1යි y. ඔක්කොම එකම විදිහමයි. ඒක වැඩි කියලා දෙන්න අවශ්‍ය නැහැ. Excuse me sir. ඔව් කියන්නේ. Sir board එක ටිකක් තව ලං කරන්න පුළුවන්ද? ඇයි ඒ? Sir පේන්නේ නැහැ sir. මේක ලං කරොත් හරි වේ කියන්නේ. දැන් හරි sir thank you sir. මට ලොකුවට ලියන්න ගියොත් හරිනේ. ඒක මට මෙතන ඉඩ නැහැ. කමන්න. හරිනේ right. මේ බදු ඊට පස්සේ ආනයන ශ්‍රිතය එතනින් ඒ ශ්‍රිතකින් ඉවරයි අපි හැබැයි ඒක හොඳට සුදු වෙන්න අපිට ලබන සතිය වෙනකොට ඕන වෙනවා ලබන සතියේ පස්සේ බොහොමයක් ලබන සතියේට පස්සේ සතියේ බොහොමයක් ඕන වෙයි right ආනයන ශ්‍රිතය ආනයන
ත්‍රිතයත් ජාතික ආදායමේ සිටියා. ජාතික ආදායම වැඩි වෙනකොට y වැඩි වෙනකොට ආනයනත් වැඩි වෙනවා. ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේවා අපි කතා කරන්න ඕනේ. දැන් මේවයි ආදායම වැඩි වෙනවා. වාගේ 25000 තිබිච්ච ආදායම 50000. වැඩි වෙනවනේ. වැඩි වෙනවා 25000. මොකද වෙන්නේ? පරිභෝජනයත් නැත්නම් C වැඩි වෙනවා. right? එසුත් වැඩි වෙනවා. බදුත් වැඩි වෙනවා. ආදායම වැඩි වෙනවා. ආනයනත් වැඩි වෙනවා. බානුකුණ එක හිතන්න. රටක් ගත්තාම ඔයා ගත්තා වුණා ආදායම වැඩි වෙනකොට ඔයා පරිභෝජන ටිකක් හරි වැඩි වෙනවා. ඉතුරු කිරීම සුට්ටක් හරි වැඩි වෙනවා පුරුද්දක් තියෙනවා. ඉතුරු කිරීම පුරුද්ද නැති වුණනම් කරන්නේ නැහැ මේක. නමුත් පුරුද්දක් තියෙනවා නම් වැඩි වෙනවා. හැබැයි බදු වැඩි වෙනවා ආදායම වැඩි වෙනවා. ආනයනත් ආදායමත් එක්ක වැඩි වෙනවා. ඇත්තද? ආදායම වැඩි වෙනකොට ආනයන වැඩි වෙනවා. හරිද වැරදිද? ජාතික ආදායම වැඩි වෙනකොට ඒක හොඳට මතක තියාගන්න. ජාතික ආදායම වැඩි වෙනකොට ආනයන වැඩි වෙනවා but නමුත් මොකද වෙන්නේ? ආදායම වැඩි වෙන්නේ ආනයන ආදේශන කර්මාන්තවල වර්ධනයක් නිසා නම් ආනයන ආදේශන කර්මාන්තවල වර්ධනය නිසා නිෂ්පාදනය වැඩි වීමෙන් නම් මේක වෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක්. ඇයි? ආදායම රටේ ජාතික GDP එක දලදේශීය නිෂ්පාදිතය වැඩි වෙන්නේ ආනයනය කරනවා වෙනුවට රටේ නිෂ්පාදනය වැඩි කරලා. එහෙනම් ඒ නිසා මිනිස්සුන්ගේ ආදායම වැඩි වුණාට ඒ වැඩි වෙන ආදායමම පිටරටින් ආනයනය කරන්න පාවිච්චි කරනවද? නැහැ. තවත් ආනයන ආදේශන කර්මාන්ත දියුණු කරන්න තමයි පාවිච්චි කරන්නේ. මේවා සාරවාර්ථික විද්‍යාව හිමීට කතා කරන්න ඕන දෙයක්. ඒක නිසා ආදායම වැඩි වෙනකොට ආනයන වැඩි වෙනවා. හැබැයි ආදායම වැඩි වෙන්නේ ආනයන ආදේශන කර්මාන්ත එහෙම නැත්නම් දේශීය කර්මාන්ත වර්ධනය වීම නිසා නොවේ නම්. පැහැදිලිද? එහෙනම් ආනයන ආදායම වැඩි වෙනකොට ආනයන වැඩි වෙනවා. හැබැයි ආදායම වැඩි වෙන්නේ දේශීය කර්මාන්ත වල නිෂ්පාදනයේ වැඩි වීම හේතු කොටගෙන නොවේ නම්. ඒක මම ලියන්න ඔයාලට දීලා තියෙනවා. පස්සේ කියව ගන්න. ඊට පස්සේ ආනයන සිතයත් එසේමයි. මාරයි නේ. හරි ලේසි. හැබැයි මතක තියාගන්න ඕනේ ලබන හතින් පස්සේ මට කියන්න බෑ ඒ කාලේ කොහොමද කියලා. එතකොට ගානක් දීලා තියෙනවා. ආනයන සිතයත් m සමානයි ධන හෝ ඍණ a ධන by ධන හෝ ඍණ වෙන්න පුළුවන්. මෙතන දීලා තියෙනවා y m 5000යි 10000යි මෙතන 600යි 1100. මේකේ m කියලා කියන්නේ ආනයන, a කියලා කියන්නේ ආදායම බිඳුවේදී ආනයන කොච්චරද කියන එක, b කියලා කියන්නේ MPT කියන එක, MPM කියන එක. MPM කියලා කියන්නේ ආන්තික ආනයන නැමියාව. ආන්තික ආනයන නැමියාව. මේ ආන්තික ආනයන නැමියාව, ආන්තික පරිභෝජන නැමියාව, ආන්තික ඉතුරු නැමියාව, ආන්තික බදු නැමියාව. ඔය නැමියාවන් වල ආන්තික පරිභෝජන නැමියාව ගැන අපි වෙනම කතා කරන්න ඕන ගොඩක් වෙලා ඇත්තටම. එහෙම පන්තියක් මේ කියන්න ඕන නැති. ඒ කියලා කියන්නේ නිකම්ම මම කිව්වොත් C සමානයි A අපි හිතමු එතන 500 ධන 0.25යි y. මේ තියෙන MPC. හරිද? MPC වලගේ 0.25 එකක් තියෙනවා, අනික 0.85ක එකක් තියෙනවා. එකක් MPC, එකක් MPC.
එහෙම ගත්තාම මේ ආන්තික පරිභෝජන නියමව 0.25ක 0.25ක් තියෙන භාණ්ඩය සහ ආන්තික පරිභෝජන නියමව 0.85ක් තියෙන භාණ්ඩය අතර තියෙන සම්බන්ධය ගැන ඔයාලා ගෙදරදී හිතන්න ඕනේ. මෙතෙන්දී මම සාහනේ මෙහෙදී කරන්නේ මේක ක්ලාස් එක දෙපැත්තට බෙදලා මෙහෙම කතා කරන්න කියනවා. මේ භාණ්ඩය ගැන මොනවද කියන්නේ? ඇයි? ආදායම වැඩි වෙන වේගයට වඩා ආදායම වැඩි වෙනකොට ඊට වඩා අඩු වේගයකින් තමයි මේක. අපි හිතමු මේක 0.1යි කියලා. 0.1යි. ඉතා කුඩා වේගයකින් වැඩි වෙනවා. මොන වගේ භාණ්ඩද කියන්නේ? මොන වගේ පරිභෝජන භාණ්ඩද කියලා අහන්න. මේක ආදායම වැඩි වෙනකොට වඩා වේගයෙන් පරිභෝජනය වැඩි වෙනවා. මොන වගේ භාණ්ඩද? ඒකනේ MPC වගේ 0.8ක් කියලා කියන්නේ. සුපෝභෝග භාණ්ඩ. එහෙනම් පොඩ්ඩක් ඔයාලා ගෙදරදී කතා කරලා බලන්න තනියෙන් කතා කරන්න ගේ දොර වහන්න මේ කාමරේ නැත්තම් පිස්සු කියලා හිතයි. ඉතින් කොහොමද පිස්සු වගේ ඉන්න කමකුත් නැහැ. හරි. මං කිව්වේ අර ඒ වගේ ඒවත් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් වෙලාව නැති වුණාට. එහෙනම් අපි මේක B හෙව්වොත් MPM සමානයි ඩෙල්ටා M බෙදීම ඩෙල්ටා y කීයද 600න් 1100 500යි මෙතන 5000යි මේ දෙක ලැබුණා 5 10 10න් එකයි ඊට පස්සේ මේ පේලියක් මොකක් හරි ගන්න M කියලා කියන්නේ 600යි සමානයි A ධන B 10න් එකයි මේ වෙලාවේදී y 5000යි කියලා කියන්නේ 500යි ඒක මෙහාට එනකොට ඍණ වෙනවා 600 ඍණ 500 100යි ඒ කියන්නේ A සමානයි 100යි එහෙනම් M සමානයි 100 ධන 500යි y right 500 නේ 10යි ආන්තික ආනයන right වෙලාව ගෑහිලා ඇති වෙලාවට මට නම් වෙලාව ප්‍රශ්නයක් නැහැ නේද මෙහි කට්ටිය ඔපෙන් බලලා නැති මම තව තියෙනවා කතා කරන්න පුළුවන් අපිට ටික ආයෙ දැන් බෝඩ් එකේ වැඩි ලේ වෙන්න තියෙන මම පොඩ්ඩක් ඈඩ් කරා මොකද මේ මට ඉඳ නැහැ මෙතන ඒක ගොඩක් ලං කරපො දැන් ගණන් හැදෙන්නේ ටිකක් අඩු වෙන්නේ ඒ කියන්නේ අදට මේවා භාවිතා කරලා අපි ලබන සතියේ පස්සේ සතිය ගණන් එක ගානක් හදනවා පිටු 7-8ක ගානක් එකක් ජාතික ආදායම සමතුලිතය ජාතික ආදායම සමතුලිතය සමීකරණ වලින් මේ තියෙන්නේ ආයතනාංශය මේ තියෙන්නේ කුටුම්බාංශය අපි මේවා ගැන කතා කරා හරිද කුටුම්බාංශයේ ඉඳලා ආනයන ආයතනාංශයට භාණ්ඩ හා සේවා එහෙම නැත්නම් නිෂ්පාදන සාධක එනවා ඒ සඳහා සාධක ආදායම කියලා මේ කට්ටියට ආදායම කියලා ප්‍රවාහයක් යනවා ඊට පස්සේ ආයතනාංශයේ ඉඳලා කුටුම්බාංශයට යනවා භාණ්ඩ හා සේවා කියලා මූර්ත ප්‍රවාහයක් ඒ වෙනුවට භාණ්ඩ හා සේවා ආදායම් භාණ්ඩ හා සේවා සඳහා වියදම කියලා තව ප්‍රවාහයක් යනවා මේක තමයි අපි වෘත්තාකාර ප්‍රවාහයේදී රවුමක් හැටියට ඉගෙන ගත්තේ හරිද දැන් බලන්නකෝ ආර්ථිකය සමතුලිත වෙන්න නම් සරල ආවෘත ආර්ථිකයක් අපි ඉස්සෙල්ලා ගමු රාජ්‍ය කටයුතු මොකුත් නැති මේක අපි ඉතින් කතා කරා මේ පැත්තට යනවා මේ පැත්තට එනවා මේ හවුස් හෝල්ඩ් දැන් මේවා කෙටියෙන් අඳින්නේ ඊට පස්සේ මේ පැත්තට වෙනින් එනවා මේ පැත්තට වෙනින් යනවා right අපි හිතමු මේ කට්ටිය මෙහාට දුන්නා නිෂ්පාදන සාධක ඒ කට්ටියට ලැබුණා ආදායම රුපියල් 5000 සාධක ආදායම හරිද දැන් ඊට පස්සේ මේ පැත්තෙන් මෙයාලා භාණ්ඩ හා සේවා වුණ මෙහාට ගලාන එනවා
හැබැයි මේ කට්ටිය ගාව තියෙනවා 5000ක ආදායමක්. ඒ 5000ක ආදායම වියදම හැටියට මේ කට්ටිය වියදම් කරනවා. මේක ආදායම රුපියල් 5000 මේක වියදම. NE රුපියල් 5000. දැන් මොකද වෙලා තියෙන්නේ? මේක වෘත්තීයවයි කරගෙනවා. මේ කට්ටියට දුන්නා ඒ 5000 හම්බුණා. ඊට පස්සේ ඒ කට්ටිය බාන්න ඔක්කොම හදලා මේකෙදි අපි උපකල්පන ගොඩක් කරාන්න ශ්‍රමයේ විතරයි යොදාගන්නේ. නිෂ්පාදන සාධක ලාභ උපරිම කර ගැනීම පරමාර්ථයෙන් කටයුතු කරනවා. ආයෝජනය කරන්නේ නැහැ. ඔහොම උපකල්පන එදා කතා කරා. right? එහෙනම් ඒ 5000ම යොදාගෙන මෙයාලා බාන්න නිෂ්පාදනය කළා ආපහු මෙයාට දෙනවා. මේකත් ඊගාවගේ ආදායම් 5000 මෙහාට එනවා. එහෙනම් මොකද මේ දෙක සමතුලිතයි. මේ ආයතනාංශය හවුස්හෝල්ඩ් අංශය සමතුලිතයි. ඕක කරකිනවා. කරකේවි මොකද මොන රෝදී වගේ. හරි. දැන් මෙහෙම එකක් මොකද වෙන්නේ? ඒක එදත් මම කතා කරා. මේ ගත්ත ආදායමින් මේ හවුස්හෝල්ඩ් එකේ ගත්ත ආදායමින් මෙයාලා බැංකුවේ මේ බැංකුව ගැන කියන මතක්ුනේ අපි ගිය සතියේ ලොන්ච් කරා බ්ලොක් චේන්ජ් කියන සිස්ටම් එක. ඔයාලා දැන් මේ ඒවා චුට්ටක් කියවා ගන්න ඒවා ඕන වෙනවා. එතකොට QR කෝඩ් එක අපි නැෂනල් මට්ටමෙන්ම දැන් පාවිච්චි කරනවා. QR කෝඩ් එක දැන් ඔයාලා ATM එකට ගිහිල්ලා අතින් ඔබන්න ඕනේ. ඒවා පාවිච්චි කරන්න. ඒ ඇප් පාවිච්චි කරන්න. මොකද හරිම ලේසි මේ ෆෝන් එකෙන් ඔක්කොම කරන්න පුළුවන්. බ්ලොක් චේන්ජ් සිස්ටම් එක ගැනත් පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා හෝ අපි ලොන්ච් කරපු එකේ ප්‍රෙස් රිලීස් එකේ චූටි අදහසක් ගන්න පුළුවන් කොහොමද බ්ලොක් චේන්ජ් එක ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් හැටියට තමයි අපි ට්‍රාන්සැක්ෂන් වල පාවිච්චි කරන්නේ. මේ බ්ලොක් එකක් තුල තමයි මේ සියල්ල තියෙන්නේ. ඒක කොහොමද ආරක්ෂා වෙන්නේ කියන කතා ඉන්ටර්නෙට් එකේ හොඳට තියෙනවා. ඒක අපි මෙහි පාවිච්චි කරනවා. ඔය බිට්කොයින්ස් ගැන චුට්ටක් ඒවා අලුත් සංකල්ප පොඩ්ඩක් කියව ගන්න. මෙහෙදී ඔයාලා ඩිප්ලෝමා එකේදී මොනිටරි වලට කරයි අපිට කතා කරන්න වෙලා නැහැ පුතේ. ඒවා හරි. රයිට්. බැංකුව වල මෙයාලා රුපියල් 1000ක්. රුපියල් 1000ක් කම්පොත්. රයිට්. ඒ කියන්නේ ඉතුරු 1000යි. දැන් මොකද වෙන්නේ? මෙහාට 5000ක් හම්බුණා, මෙහාට යන්නේ 4000. දැන් මේක ඉම්බැලන්ස්. දැන් බැලන්ස් නැහැ. මොකද මේ පැත්තේ වියදම. එහෙනම් වියදම in national expenditure. එහෙනම් ආදායම විශාලයි expenditure එක. වියදමට වඩා ආදායම විශාලයි. තිබ්බේ මෙහෙම. 5000 වෙලාවේදී ආදායම වියදමට සමානයි. හැබැයි දැන් මොකද උනේ? මේ ඉතුරු කරපු හින්ද 1400යි. එහෙනම් මේ බැංකු මොකද මේ 1000 මේ ව්‍යාපාරය තුල ආයෝජනය කරොත් දැන් මොකද වෙන්නේ? මෙතනින් 4000ක් යනවා මෙහාට. මේ ආයෝජනය නිසා මේ මෙහෙන් නිෂ්පාදනය කරපු භාණ්ඩ හා සේවා වල 4000ක් කුටුම්බාංශ ගන්නකොට තව 1000ක් ගන්නවා ආයෝජනය සඳහා ආයෝජනය කරන බැංකුව. එහෙනම් එතකොට බැංකුව වලට ආයෝජනය සඳහා යනවා 1000. දැන් මොකද වෙන්නේ? මෙහෙන් S හැටියට මේක අපි කියනවා කාන්දු වීමක්. කාන්දු වෙනවා වෘත්තාකාර ප්‍රවාහය. මේක අපි කියනවා විඳීමක්. ඉන්ජෙක්ෂන් එකක්. විඳීමක්. දැන් මොකද වෙන්නේ? ආපහු එනං ආදායම් සමානයි වියදම. එහෙම වෙන්න නම් y සමානයි ne වෙන්න නම් මොකද උනේ මෙතන? s සමාන වෙන්න ඕනේ i. ඒ කියන්නේ ඉතුරු ආයෝජනයට සමාන විය යුතුයි. මේවා ලස්සනට ඔයාලා ඉගෙනගෙන තියෙනවා. මම මේ ඔයාලා කොහාටත් තේරෙන්නේ නැති විදිහට තමයි කරේ. නම් ඒක හොඳට මේක ඔයාලා මෙවුවා A level වලට හොඳට කොහොමද එහෙම උනේ? මොනවද උද්දවන පරතර, අවදමන පරතර නේ? ගොඩක් දේවල් කතා කරා නේද? අවදමන පරතරය උඩට යන්න නම් මොකද වෙන්න ඕන? පූර්ණ සේවා නියුක්ති මට්ටමත් එක්කද අවදමනය කතා කරන්නේ? එහෙම නැත්නම් සමතුලිත ආදායමත් එක්කද? මතකද දන්නේ නැහැ. right. එහෙනම් s i ට සමාන වෙන්න ඕන. අපි බලමු දැන් විදිහ කාන්දු වීම වලට මේ සරල ආවෘත ආර්ථිකය. හරිද? මේක එක සැරේටම මුලදිවත් කතා කරා. දැන් සරල ආවෘත ආර්ථිකයක සමස්ත ඉල්ලුම ASAD
ඇත්තටම මේ ACD විග්‍රහයත් ලොකු වෙලාවක් කරන්න ඕන එකක්. මේ කැම්පස් එකේදී අපි මේදී දාලා කරමු. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සම්භාව්‍ය සමතුලිත. එහෙම නැත්නම් y සමානයි c දාන i දාන g දාන x වින m කතා කරලා is lm කතා කරලා ඊට පස්සේ තමයි adas කතා කරන්නේ. හරිද? මෙතන ඉහළට ඔයාලට ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තොත් මේ සමතුලිත යන තුනම ගැන පස්සේ ඉගෙන ගන්න පුළුවන්. මේක දැනට ඉගෙනගෙන A level වලින් කියන එක මේක මේ සැරේ මම උගන්වනවා. මේ ASAD ADAS එක ඔයාලට මෙතන ඉස්සරහදී තවදුරටත් කතා කරන්න පුළුවන්. අපි මෙහෙදි චුට්ටක් කතා කරනවා. එහෙනම් සමස්ත සැපයුම AS සමස්ත සැපයුම කියන්නේ මොකද්ද? සමස්ත සැපයුම කියන්නේ මොකද්ද? ආයෝජන පරිභෝජන භාණ්ඩ සැපයුමයි. හරිද? සමස්ත සැපයුම කියලා කියන්නේ ආයෝජන සහ පරිභෝජන භාණ්ඩ සැපයුම. ඒ කියලා කියන්නේ අර ආයතනාංශික කොහොම සපයන. ඒක තමයි සමස්ත සැපයුම. එහෙනම් රටේ සමස්ත සැපයුම ආයෝජන සහ පරිභෝජන භාණ්ඩ සැපයුම. සපයන්න නම් මොකද කරන්න ඕනේ නැති? ආයෝජන භාණ්ඩන සපයන්න නම් මොකද කරන්න ඕනේ? නිෂ්පාදනය. එහෙනම් සමස්ත සැපයුම කියලා කියන්නේ national product එක. ජාතික නිෂ්පාදිතය. ජාතික නිෂ්පාදිතය. ජාතික නිෂ්පාදිතය අපි අගය කරන තව විදිහකට කොහොමද? ජාතික ආදායම. එහෙනම් AS කියලා කියන්නේ ජාතික නිෂ්පාදිතය. ජාතික නිෂ්පාදිතය කියලා කියන්නේ අනිත් පැත්තෙන් ජාතික ආදායම. AD කියලා කියන්නේ AD කියලා කියන්නේ මේ කියන්නේ සමස්ත සැපයුම. සමාහාර සැපයුම. සමාහාර සැපයුම. සමාහාර ඉල්ලුම. සමාහාර ඉල්ලුම. සමස්ත ඉල්ලුම යනු ආයෝජන පරිභෝජන භාණ්ඩ ඉල්ලුමයි. එහෙනම් ආයෝජන පරිභෝජන භාණ්ඩ ඉල්ලුම. මේ කිව්වේ සැපයුම. සැපයුම කියන්නේ නිෂ්පාදනය ආදායම. ඉල්ලුම කියන්නේ ඉල්ලුම් කරනවා කියලා කියන්නේ වියදම. national expense. ඉල්ලුම් කරනවා කියන්නේ එහෙනම් වියදම. එහෙනම් AS කියලා කියන්නේ මේ AD සංකල්පයම මේකට ලින්ක් කරන්න හදන මොකද ඔයාලා ඒක ඉගෙනගෙන තියෙනවා. AS කියලා කියන්නේ ආදායම. සමස්ත සැපයුම කියලා කියන්නේ ආදායම. AD සමස්ත ඉල්ලුම කියලා කියන්නේ වියදම. එහෙනම් y සමානයි n ආදායම සමානයි වියදම. ජාතික ආදායම ජාතික වියදමට සමානයි. එහෙනම් නැත්නම් දේශීය ආදායම දේශීය වියදමට සමානයි. එහෙනම් y සමානයි ඔයාලා දන්නවද? y සමානයි මොකද්ද? c ධන a පරිභෝජනය සහ ඉතුරු. ඊට පස්සේ සමස්ත වියදම ne සමානයි පරිභෝජන වියදම් ධන ආයෝජන වියදම්. ඒවා නම් A level වලින් මතක තියාගෙන ඉන්න ඕනේ. මෙහෙම මම වැඩි කරේ නෑ. එහෙමනම් y සමානයි c ධන s, ne සමානයි c ධන i. එහෙනම් දැන් මොකද වෙන්නේ? c ධන s සමානයි c ධන i. එහෙනම් මේකට මේ කැපිටල් ගියාම සමතුලිතයේදී ආවර්තිකයක s සමානයි i වෙන්න ඕන. හරිද? දැන් මේකේ ඔක්කොම ටික එකපාරම ගන්න. රාජ්‍ය කටයුතු සම්බන්ධ වුණාන් පස්සේ ආදායම සමානයි C ධන S ධන මොකක්ද? C ධන S ධන මොකක්ද වෙන්නේ? කියන්නේ C ධන S ධන C ධන S ධන මොකද්ද? ආර ගාන හදලා දාලා දැන් මේ කට්ටිය. කමන්න ඒක හොඳයි වෙරි ගුඩ්. C ධන S ධන මොකද වෙන්නේ? C ධන S ධන රාජ්‍ය සම්පූර්ණ වුණාන් පස්සේ T. රාජ්‍ය වියදම වෙන්නේ C ධන I ධන T. එහෙනම් y සමානයි ne වෙනකොට ජාතික වියදම වෙනකොට මොකද වෙන්නේ? C ධන S ධන T සමානයි C ධන I ධන T ද. එහෙනම් C ට C කැපිච්චාම S ධන T
සමාන වෙන්න උනේ I ජන ඊට. මෙයා කෙටියෙන් කියන්නේ විඳීම් කාන්දු වීම වලට සමාන වෙන්න උනේ කියන. දැන් මම ප්‍රශ්නයක් අහනවා. මේ සරල ආවෘත ආර්ථිකයකදී මේක ගත්තන් පස්සේ ඉතුරුම් වැඩි I වල ආයෝජන වලට ඉතුරුම් වැඩි ආයෝජන වල ආර්ථිකයේ සංකෝචනය වෙනවද ප්‍රසාරණය වෙනවද? ආර්ථිකයේ සංකෝචනය වෙනවද ප්‍රසාරණය වෙනවද? ඉතුරුම් වැඩි ආයෝජනයට. ඒ කියලා කියන්නේ අර වෘත්තාකාර ප්‍රවාහය මේක මකුවත් බෑ මෙහෙම තියෙනවා. අර වෘත්තාකාර ප්‍රවාහයේ දැන් මෙහෙම යනකොට මෙතන 5000 තිබ්බා. මෙතන බැංකු තිබ්බා. මෙතනින් මෙහෙම ඉතුරුම් ගියා මෙතන 5500යි. මෙතන ආයෝජනය 400යි. ඒකට මෙතන තිබ්බේ 4500යි. මෙහෙම මෙහාට යනවා. මෙතන බැංකු. හරිද? මේ කියන්නේ මේක තමයි S. මේ තියෙන්නේ I. ඒකනේ වෙලා තියෙන්නේ. දැන් S 500යි I 400යි. ඒ කියලා කියන්නේ ඉතුරු විශාලයි I වලට වඩා. ආර්ථිකය මොකක් වෙයිද? සංකෝචනය වෙයිද ප්‍රසාරණය වෙයිද? මොනවා වෙනවද? මේවා ඇත්තටම තරිකර තියරි මේ කරන්නේ. මේ හරි කමක් නැහැ. මොකද වෙන්නේ? ඇයි බලන්නකෝ මෙතන 500ක් එළියට ගියා. ඊට පස්සේ දැන් මෙතන ඉන්න 400. එතකොට මේ පැත්තේ ප්‍රවාහයට දැන් මෙතෙන් එකතු වෙන්නේ තව 400. එතකොට 4900යි. මෙහෙන් 5000ක ආදායම මෙයාලට හම්බුණා. එහෙනම් 4900යි උඩට යන්නේ. මොකද වෙන්නේ? සංකෝචනය. එහෙනම් සංකෝචනය වෙනවා. මොකද්ද? විඳීම් වලට වඩා කාන්දු වීම. විඳීම් වලට වඩා කාන්දු වීම විශාල නම් ඒ කියන්නේ ආර්ථිකයෙන් එළියට යන ටික ප්‍රමාණය විශාල නම් ආර්ථිකයේ එන ප්‍රමාණයට වඩා ආර්ථිකය සංකෝචනය වෙනවා. එහෙනම් I විශාල නම් S ට එතකොට ඒක අනිත් පැත්ත. එතනින් 500ක් යනවා මෙහි තව තියෙන ඒවත් එක්ක වැඩි වෙලා ආයෝජන වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේක 5100. එතකොට මොකද වෙන්නේ? ප්‍රසාරණය වෙනවා. එහෙනම් කාන්දු වීම වලට වඩා විඳීම් විශාල නම් ආර්ථික ප්‍රසාර. දැන් මෙතෙන් දාපුවා විවෘත රාජ්‍ය කටයුතු පවතින එක S ධන ED විශාලයි I ධන G නම් රාජ්‍යයේ වියදම් සහ ආයෝජනයට වඩා විශාලයි ඉතුරුම් සහ බදු. ආර්ථිකයේ සංකෝචනය වේද ප්‍රසාරණය වේද? දැන් රාජ්‍ය S සහ T කියලා කියන්නේ මොනවද? ආන්දු වීම. එළියට යන එක. ඒ දෙක විශාලයිලු ආයෝජන සහ රජයේ වියදම් කියන විදීම් දෙකට. එහෙනම් ඒත් එහෙමයි. එකක් මතක තියාගත්තා නම් හරි SI මතක තියාගත්තා නම් SI කියන්නේ පොලිසිය ඉන්නේ කියලා නෙමෙයි. S සහ S විතරක් I වලින් මතක තියාගත්තා නම් S තියෙන පැත්ත විශාල වුණොත් අනිවාර්යයෙන්ම සංකෝචනය. ඒතකොට එහෙනම් මේ පැත්තේ S නේද? I තියෙන පැත්ත විශාල වුණොත් ප්‍රසාරණය. එහෙනම් මේ මොකද වෙලා තියෙන්නේ? කාන්දු වීම වල ප්‍රමාණය වැඩි විඳීම් වලට වඩා එහෙනම් සංකෝචනයක් වෙනවා. එහෙනම් ඉතුරුම් සහ ඍජුබදු විශාල. මේකේ අනිත් පැත්ත නම් S ධන PD විශාලයි I ධන G නම් මොකද ආර්ථිකය ප්‍රසාරණය වෙනවා. සංකෝචනයේ ප්‍රසාරණය නොවි සමතුලිත වෙන්න නම් S ධන PD සමාන වෙන්න උන I ධන ඊට ඒ වගේම ආවෘත ආර්ථිකය නම් S සමාන වෙන්න උනේ I ට. ඒ ටික පැහැදිලි ඇති කියලා හිතනවා. විවෘත ආර්ථිකයකත් මම දීලා තියෙනවා. ඒක චුට්ටක් ඔයාලා බලන්න. X සහ M මම එකතු කරලා දීලා ඇති. ඒක ලොකු දෙයක් නෑ. මේකේ ගානක් තියෙනවා. චුට්ටක් අපි ඒක කතා කරලා මගෙන් අතර කරනවා. මේ අතර කරන්නේ නෑ. මම මේක ඉවරම කරලා තමයි අතර ගන්න. ISL අනිත් දවසේ පටන් ගන්න ඉතන බරක් වුණා. මම පරක් වුණේ නෑ. මේ තාක්ෂණික දෝෂ නිසා වැඩි වුණා. කමන්නේ තව දවස් තුනක් තියෙනවා ISL එකමත් ඉවර කරනවා වගේ. ඔයාලා කාලීන දේවල් නම් බලා ගන්න ගොඩක් මේ සැරේ ආර්ථික නන්නත්තර වෙලා තියෙන ලෝකෙම ඉතින් ඒක හින්දා
ගොඩක් දේවල් අහන්න ඉඩ තියෙනවා මේ තියරි වලට. ඒ තියරි සම්බන්ධයි. නමුත් වඩා ඒ තියරි සම්බන්ධ කරලා ලියන්න පුළුවන් හොඳ ප්‍රශ්න අහන්න හැකියාව තියෙනවා මේතරේ. ජාතික ආදායම් වෙනස් වීම හා ජාතික ආදායම් ගුණකය. ඒක අපි ගානින්ම හදමු. අපි අර පළවෙනි ගාන හදමු. අන්තිමටම තියෙන උදාහරණයක් දීලා තියෙනවා. ඒක නිකන් හදාන යන්. ගුණකය ගැන ඔයාලා දන්නවා ඒක MPC එක බෙදීම එක ඍණ MPC තමයි A කියලා එන්නේ. ඒක එහෙම එන්නේ ඇයි කියන එක අපි වෙලා තිබ්බු ගානක් දීලා තියෙනවා. C සමානයි 200යි ධන 5න් 4යි y i සමානයි 300යි මිලියන්. ඉතුරුම සිතේ ව්‍යුත්පන්න කරන්න. කොහෙවත් බාන්න එපා පුතේ ඔයාලම අවංක වෙලා කරන්න. ඉතුරුම සිතේ ඕන විදිහකට ව්‍යුත්පන්න කරන්න පුළුවන්. දැන් මෙතනදී නම් මම දෙන්නෙක් ගෙනල්ලා දෙවිදියට හදවනවා. මම නම් කිව්වේ දැන් මේක ෆිසිකලි පුළුවන් ද කියන්න බලන්න කියලා. ඔය රිවිෂන් එක හරි එහෙම කරොත් හොඳයි කියලා හිතෙන මට හිතෙන්නේ ඔයාලට. මට නම් මම දන්නේ අනිත් සබ්ජෙක්ට් නම්. හරි. කොහොමද ඉතුරුම සිතේ ගන්නේ? බේසික් ක්‍රමයට ගමු වෙලාවත් එක්ක. එහෙනම් මේ වෙනුවට ඍණ 200යි ධන 1 ඍණ 5න් 4යි කියලා කියන 5න් 1යි y. ඔන්න පළවෙනි කොට ඉවරයි. හරිද? A level වලට හදපු ගානක් නේද? right. A level කෙවල්ලක් තමයි කරන්නේ. ඉතුරුම් ශූන්‍ය වෙන ආදායම කොපමණද? very good. එක්කෙනෙක් හදලා දෙනවා. ඉතුරුම් ශූන්‍ය වෙන ආදායම පොඩෙන් ඒකේ right. මම දැක්කේ ඍණ 5න්. ඉතුරුම් ශූන්‍ය වෙන ආදායම හොයන්නේ කොහමද? ඉතුරුම් වෙනකොට බිංදුව දාන්න. සමානයි ඍණ 200යි ධන 5න් 1යි y. එහෙනම් මේ මෙහාට එනකොට ධන 200 මේ පහ මෙහාට එනකොට වැඩි කිරීම වෙනවා y. එහෙනම් 1000 සමානයි ඉතුරුම් ශූන්‍ය වෙන ආදායම 1000යි. ඊට පස්සේ පරිභෝජනය බෝ යන වැරදි පරිභෝජනය ශූන්‍ය විය හැකි ආදායම. පරිභෝජනය ශූන්‍ය විය හැකි ආදායම හොයන්න. මොකද්ද ඒ? t සමානයි 200 ධන 5න් 4යි y. එහෙනම් බිඳුව සමානයි 200යි ධන 5න් 4යි y ධන 200 ඍණ 200යි වැඩි කිරීම 4න් 5 සමානයි i 4 වරක් 5යි 50යි 5 වරක් 25යි y සමානයි ඍණ 250යි පරිභෝජනීය බිඳුවේ හැකි කියන එක. පහත දක්වන ආදායම් මට්ටම් සඳහා පරිභෝජනීය ඉතුරුම් ආයෝජනයේ සමස්ත ඉල්ලුම සමස්ත සැපයීම ආන්තික පරිභෝජන නැමියාව ආන්තික ඉතුරුම් නැමියාව සාමාන්‍ය පරිභෝජන නැමියාව සහ සාමාන්‍ය ඉතුරුම් නැමියාව පිළිබඳ ලේඛන පිළියෙල කර ආදායම් සංකෝචන අවධිය සහ ප්‍රසාරණ අවධිය දක්වා සමතුලිත ජාතික ආදායම් මට්ටම පෙන්වන්න. අන්න ඒවා ගැන විශේෂ අවධානය යොමු කරන්න. ඒවා නිකන් එන්න පුළුවන් විදිහේ ඒවා ආවොත් ඇවිල්ලා නැහැ මෙච්චරක. නමුත් එහෙම අර එහෙම ප්‍රශ්නයක් ඉන්න හොඳයි. ඔය හිතන් පුරවන්න ගොඩක් කරලා මොකකින් හරි එනවා. සූක්ෂම ආර්ථික විද්‍යාව බොහෝ විට මේක නම් ISL එකෙන් තමයි හැමදාම ඇවිල්ලා තියෙන්නේ. බලන්නකෝ කියලා තියෙන්නේ මොනවද? ආයෝජන සමස්ත ඉල්ලුම ආන්තික පරිභෝජන නැමියාව ආදායම මට්ටම් ටික දීලා තියෙන්නේ 5500 ඉඳලා 1000 දක්වා. පහක් සඳහන් කියලා තිබ්බට ඒක දීලා නැහැනේ. තියෙන්නේ 500 1000 1500 1000 1500 3000 3500 4000 4500 5000. ඊට පස්සේ C අර ශ්‍රීතේට ආදේශ කළා වලට හොයාගන්න පුළුවන්. පරිභෝජන ශ්‍රීතේට ආදායම දාන්න. එතකොට නිකම් වෙනවා 1400 ගෙදරදී හදන්න මේ ටික 1800 මම ඔය කීපයක්ෙන් කියලා දෙන්න ඕන හින්දා නිකන් දාන්නේ. ඔයාලට මෙච්චර ලොකුවට හදන්න දෙන්නේ නැහැ. ඉස්සන් ටිකක් තමයි ආවත් වෙන්නේ. 1400
3,700 5,200 S කියලා කියන්නේ ඇත්තටම y ඍණ c මේක අඩු කරලා දැම්මම නම් නිකම්ම හරි 30යි 0යි 30යි 200යි 300යි 400යි 500යි 600යි 700යි 800යි ඊට පස්සේ i වෙනස් වෙන්නේ නැහැ හරියට කවුරු වගේද අපි වගේ නේ 300 වෙනස් වෙන්නේ සමස්ත සැපයුම මොකද්ද c ධන s ඒක මතක තියෙන්න ඊට පස්සේ සමස්ත ඉල්ලුම ad c ධන i බලන්නකෝ ඊට පස්සේ mpc ආන්තික පරිභෝජන නම් මේවා 5න් 4යි වෙනස් වෙන්නේ නැහැ ඊකටම 5න් 4යි ඊට පස්සේ mps කියලා කියන්නේ එක ඍණ mp මේක 5න් 4 නම් මේක 5න් 1යි ඒකත් වෙනස් වෙන්නේ නැහැ ඊට පස්සේ apc තමයි apc හොයන්නේ t බෙදීම y වලින් aps හොයන්නේ s බෙදීම y වලින් ඒක චුට්ටක් හදන්න තියෙයි මේ වගුව පුරවන්න ඔයාලා බලන්න නැතු මේ මෙන්න මේ ටික තමයි ආදායම් මට්ටම් ටික ඊට පස්සේ අහනවා මොකද්ද ප්‍රසාරණ අවධිය සහ සංකෝචන අවධිය සමතුලිතය මොකද්ද මේක නම් සමතුලිතයත් ආනක පේන්නේ නැහැ 2200 මේ පේජ් එක වෙන්න ඕනේ ඒක හොයන්නේ ඒකයි කෙලින්නේ 2500 සමාන වෙලා තියෙන්නේ 2500 එන්න මේකෙදි 2500 දී මෙන්න මේ ASAD 2500 ඔයාලා පුරවන බලන්නකො එතකොට AS සමානයි AD මෙන්න මෙතන මේ 2500 ඒක තමයි සමතුලිතය දැන් එතනින් පල්ලෙහාට යනකොට බලන්න C ධන I විශාල වෙනවා T ධන S ඊට උඩදී C ධන S විශාල වෙනවා C ධන I ට එහෙනම් මේ පැත්ත ප්‍රසාරණ අවධිය මේ පැත්ත සංකෝචන අවධිය බලන්නකෝ ගෙදරදී හරි ඊට පස්සේ කියනවා සමතුලිත ජාතික ආදායම ගණනය කරන්න. දැන් සමතුලිත ජාතික ආදායම මේකට අනුව 2500යි. අපි බලමු ගාන හදලත් එනවද කියලා. සමතුලිත ජාතික ආදායම 2500. තෝකේ හිමි දාගන්න තිබ්බම මාත් කැමති මොකක්ද? කොරෝනාත් එක්ක මේ වහන්න වෙච්ච ඉන්න ඔක්කොම ඒ තත්තරින් දෙපා අරමුණු කරා යනවනේ කොහොම හරි යන්න. වැඩිපුර ටිකක් ඔයාලා පාඩම් කරලා තමන්ගේ අරමුණු ජය ගන්න ඕන. කොරෝනා වලට ජය ගන්න දෙන්න එපා. ඒක යනවා පුතේ මං ආයෙ අදගෙන ඉන්න ඕන. සමතුලිත ජාතික ආදායම. දැන් අර සූත්‍ර ටික මං නෑනේ. සමතුලිත ජාතික ආදායම ආවෘත ආර්ථිකයේ y සමානයි t ධන i. e ධන ඒවා නෑනේ. එහෙනම් y සමානයි c කියලා කිව්වේ 200 ධන 5න් 4යි y 200 ධන 5න් 4යි i කියලා කිව්වේ 300යි දීලා තියෙනවා ගන්න. එහෙනම් y සමානයි 500 ධන 5න් 4යි y මේ මෙහාට එනකොට y ඍණ 5න් 4යි y සමානයි 500යි මේක 5න් 1 වෙනවා අඩු වෙනවා 5න් 1යි y සමානයි 500යි එහෙනම් y සමානයි 500 වැඩි කිරීම 5 5 20යි y සමානයි 2500 එහෙනම් සමතුලිත ජාතික ආදායම 2500යි පෞද්ගලික ආයවල මිලියන 300 සිට 500 දක්වා වැඩි වෙන ජාතික ආදායම කොපමණකින් වැඩි වීද හරිද මේක 300 ඉඳලා 500 දක්වා වැඩි වෙනවා
ආයෝජනය මේ ආයෝජනය වැඩි වෙනවලු 500ක්. දැන් සමතුලිත ජාතික ආදායම වැඩි වෙන්නේ කොච්චරකින්ද කියලා අහන්නේ. එහෙනම් y සමානයි 200 වෙන විදිහට හදන්න පුළුවන්. නමුත් ඔයාලට මෙහෙම දාන 500 වෙනවා. එතකොට y සමානයි 700 දාන 5න් 4යි y. එහෙනම් y ඍණ 5න් 4යි y සමානයි 700යි. 5න් 1යි y සමානයි 700යි. y සමානයි 4 5 35. 3500යි. එහෙනම් 3500 ඍණ 2500 කියන්නේ 1000කින් වැඩි වෙලා තියෙනවා. මේක 2500 නේ තිබ්බේ. දැන් 3500. එහෙනම් 1000කින් වැඩි වෙලා තියෙනවා. ජාතික ආදායම් ගුණකයේ අගය. ගුණකයේ අගය අපිට හොයන්න පුළුවන් k සමානයි 1 බෙදීම 1 ඍණ MPC කියලා. එහෙනම් k සමානයි 1 බෙදීම 1 ඍණ 5න් 4යි. එහෙනම් k සමානයි 1 බෙදීම 5න් 1යි. එහෙනම් ඒ කියන්නේ 5යි. කේවල අගය 5යි. එහෙම නැත්නම් බලන්න අපිට ලේසියෙන් හොයන්න ක්‍රමයක් තියෙනවා. ජාතික ආදායම් ගුණකය කියලා කියන්නේ මුලින් පැවති සමතුලිත අවස්ථාව ඉඳලා සමස්ත ඉල්ලුම වැඩිවීම. එහෙම නැත්නම් ආයෝජන වැඩි කරපු ප්‍රමාණයෙන් කී ගුණයකින් දෙවෙනි වතාවේ සමතුලිතය වැඩි වෙලා තියෙනවද කියන එක තමයි ගුණකය කියලා කියන්නේ. හරිද? එහෙනම් පළවෙනි සමතුලිතයේ ඉන්නකොට ආයෝජන 300යි. ඒ වෙලාවේදී සමතුලිතය 2500යි. හරිද? ආයෝජන වැඩි වෙනවා 500 දක්වා. කීයකින්ද වැඩි වෙන්නේ? 200. 200කින් වැඩි වෙනවා. 200කින් වැඩි වෙච්චාම නව සමතුලිතය කීයද? 3500යි. කීයකින් වැඩි වෙලාද? 1000කින් වැඩි වෙලා. එහෙනම් ආයෝජන 200කින් වැඩි වෙනකොට ආදායම 1000කින් වැඩි වෙනවා. එහෙනම් 1000කින් බෙදීම 200. ආයෝජන කීයද? 5යි. එහෙනම් මේ වෙලාව තියෙන එක නේද? එහෙනම් මුලදී තිබිච්ච සමතුලිත ජාතික ආදායම දෙවන සමතුලිත ජාතික ආදායම දක්වා යෑමේදී වැඩි වෙච්ච සමස්ත ඉල්ලුම මෙතන ආයෝජන විතරයි වැඩි වෙච්ච ආයෝජන ප්‍රමාණය වගේ කී ගුණයකින් වැඩි වෙලාද මෙතෙන්ද ඇවිල්ලා තියෙන්නේ 5 ගුණයකින් වැඩි මේ 200කින් ඒගාගේ 1000කින් සමස්ත නිෂ්පාදනය වැඩි වෙනවා කියලා කියන්නේ 5 ගුණයකින් වැඩි. ඒක තමයි ගුණකය කියලා අපි කියුවේ. ඔය කොයි විදිහට හෙව්වත් කමක් නැහැ. අම්මා එන හැටි මෙම ඊට පස්සේ ජාතික ආදායම මිලියන 4500 දක්වා වැඩි කර ගැනීම පෞද්ගලික ආයෝජන කොපමණකින් වැඩි කර යුතුද? ඒක එච්චර දෙයක් නෙවෙයි. ඔයාලා හරියට බලන්න දැන් 2500 ඉඳලා 3500ට යන්න 200කින් වැඩි කරේ. එහෙනම් 3500 ඉඳලා 4500ට යන්න තව 200කින් වැඩි කරන්න ඕනේ පෞද්ගලික ආයෝජන. මෙම ආර්ථික පෞද්ගලික ආයෝජන මිලියන 900 මට්ටමේ පවතින නම් අලුත් සමතුලිත ජාතික ආදායම කොපමණද? ඒක ඔයාලා හොයන්න ආයෝජන i සමානයි 900 වුණොත් මොකද වෙන්නේ කියලා 500 වෙනකොට 900 දාලා හොයන්න. සමතුලිත ජාතික ආදායම මට්ටමේදී සාමාන්‍ය පරිභෝජන නැමියාව සාමාන්‍ය ඉතුරු නැමියාව මෙම ආර්ථිකයේ එක් ප්‍රවාහයේ වටිනාකම දක්වමින් ජාතික ආදායම ගන්න එක මේ සම්පූර්ණයෙන්ම A level ගානක් අපි හැදුවේ ඔයාලට ඒ දාලා මතක් කිරීමෙන්ද ඒක හදන්න ඒ වගේම මේක හදලා මම දීලා තියෙනවා. ඔයාලා හැබැයි උදේ ගෙදරදී හදන්න මේ සැරේ ඔයාලට ගෙදරදී වැඩි. දැන් මෙහෙදි වෙනදා මේ ඔක්කොම හදනවා. නමුත් දැන් ඔයාලට ගෙදරදී හදන්න වෙනවා. ඒ වගේම උදාහරණ දෙක කියලා දීලා තියෙන ගානක් හදන්න ඒක උත්තරත් මම දීලා තියෙනවා. ඔයාලා ඉඳගෙන හදලා පුරුදු වෙන්න අපි උතනින් අතර කරනවා ලබන සතියේ ඔය ටික සියල්ලම හොඳට පුළුවන් වෙන්න ඕනේ. අපිට ISL එකෙන් අද පටන් ගන්න බැරි වුණා. නමුත් අනිවාර්යයෙන්ම ලබන සතියේ අපි ඒක මේ පටන් අරන් භාගයක් කරනවා. අපිට ලබන සතියේ ගණන් හදන්න බැරි වෙයි බොහෝ විට. නමුත් විස්තරේ හොඳට මේකේ ඉගෙන ගන්න ඕනේ හොඳටම. මොකද ගොඩක් අවුරුදු වල දෙක එන්නේ. දෙක කියන්නේ හදන්න කොටස් දෙකයි ලියන්න කොටස් දෙකයි. ඒක හින්දා අපි දෙකම ඉගෙන ගන්න ඕනේ. ඒ ටික කරනකොට ඉතුරු දවස් 3යි. එතකොට අපිට රිවිෂන් එකේදී තව ගානක් හදන්න වෙන්නේ බොහෝ විට. අමක් නැහැ උනාට ඔයාලට දැන් ආර්ථික විද්‍යාව ඒකක් ගන්නත් පුළුවන්. ඉතුරු දවස් 3 කරනවා ගැටලුවක් වෙන රිවිෂන් එකේදී අපි මේ පන්තියේ දින එකේදී චැප්ටර් ටිකක් වැඩිපුර
පාර දාලා සාර්වාර්ථික විද්‍යාව ටික වැඩිපුර මම කරන්න ඉක්ුවා. මොකද මේ සූත්‍ර ආර්ථික විද්‍යාව අපි හොඳට කරා. ඒක හොඳට කරගෙන යනකොට තමයි මේ කොරෝනා හින්දා ආයෙ යහුවේ. ඒ නිසා අපි සූක්ෂම ආර්ථික විද්‍යාව ටිකක් රිවිෂන් එකේදී අඩු කරලා ඒකම වැඩේ තියෙන්නේ. ඒක අඩු කරන්න ගියාම ඒකේව මතක නැති වුණා. හොඳට කරපු එකනුත් ලියා ගන්න බැරි. ඒකනේ එතනත් වැඩි. ඒකෙන්ද මේ අඩු නොකර දෙකම කරමු මේක. ඒ පිටින් පැය 8යි ඉන්න වැඩිපුර කරනවා කියලා බලමු. ඒකත් අපි කොහොම හරි පොඩ දාමු මේ ඔයාලා හොඳම වැඩේ ගෙදරදී ටිකක් වැඩිපුර කරන්න. විභාගෙට දිනයක් දුන්නේ නැද්ද දන්නේ නැහැ. මම දන්නේ නැහැ තාම 20 ගණන් වල ඇති ඉතින්. කොහොම හරි විභාගෙටත් ලෑස්ති වෙන්න ඔය කිව්වට. එහෙනම් අපි උතනින් මේ නවත්තමු නේද? right. කොහොමද